තමයි මට පේනවනේ. ආයුබෝවන් දරුවනේ. සුබ සන්ධ්‍යාවක් වේවා හැම දිනකටම. අද සුසුපින් ආයතනයේ අධ්‍යාපන ආයතනයේ අපි සමාජ සත්කාරයක් වශයෙන් පටන් ගන්නවා අපොස සාමාන්‍ය පෙළ 2020 වාඩි වෙන ළමයින්ට සමාජ සත්කාරයක් වශයෙන් සම්මන්ත්‍රණ මාලාවක්. ඒ සම්මන්ත්‍රණ මාලාවේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල ආදී අනිකුත් සෑම විෂයක්ම සම්බන්ධ කරනවා මේත් එක්ක අපි නොමිලේ ඔබට. ඒත් එක්කම අද දවසේ මම ඔබත් එක්ක සම්බන්ධ වෙනවා ඉංග්‍රීසි විෂය සම්බන්ධව ඔබට යම්කිසි උදව්වක් පුංචි හෝ උදව්වක් ලබා දෙන්න පුළුවන් නම් මම හිතුවා ඒක මම හිතන ලොකු සත්කාරයක් වෙයි කියලා. ඒත් එක්කම මේ සත්කාරයේදී මේ උදව්වේදී මම ඔබට පොඩ්ඩක් හැඳින්වීමක් කරන්න ඕන. මේ අධ්‍යාපන වැඩමුළුව ටිකක් වැදගත්කමට ඒත් එක්කම සුසුපින් අධ්‍යාපන ආයතනය ඇත්තම කරනවා නම් මේක සමාජ සත්කාරයක් වශයෙන් කරන්නේ. එතකොට මේ ළමයි මේ සැරේ විභාගෙට ලියන්න දෙනකොට මේ සැරේ විභාගෙ ලියනවා කියන්නේ ඔබට ටිකක් ගැටලුකාරී තත්ත්වයක් එක්ක තමයි මේක සම්බන්ධ වුනේ. සම්බන්ධ වෙන්නේ. එතකොට ගැටලුකාරීලා කියන්නේ ඔබට යම් යම් ස්වභාව ධර්මයකින් ගැටලු ආවා. ඒත් එක්කම ඔබට සිද්ධ වුණා මේ ස්වභාව ධර්මයක තියෙන ගැටලුත් එක්ක කොහොම හරි විභාගේ පරක් වෙලා පටන් ගන්න. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරනවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී අනිවාර්යයෙන්ම එයි. ඒත් එක්කම වැදගත්යයි කියන ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා ඔබට යම්කිසි සහයෝගයක් ලබා දෙන්න. දරුවනේ ඔබ දන්නවා ඇති අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඉංග්‍රීසි විෂය සම්බන්ධව උගන්වීම් කරන බොහෝ ගුරු ලංකාවේ ඉන්නවා. ඒ අයගෙන් මං හිතන්නේ ඔබ පන්ති ගිය බොහෝ දුරට ගෙන ඇති. මමත් අනුරාධපුර වලසිංහ හරිචන්ද්‍ර විද්‍යාලයේ ගුරුවරයෙක්. මම නමින් එදිරිසිංහ. ඉංග්‍රීසි විෂයටම තමයි මගේ පත්විය ලබන්නේ. ඒත් එක්ක මම මේ කාර්යාවලිය කරනකොට මම උත්සාහ කරනවා හැම වෙලාවෙම මම අපේ සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් අවුරුදු 13ක් විතර කාලයක්. ඒත් එක්කම අවුරුදු 8ක් 9ක් විතර උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක්. ඉතින් මෙන්න මේ කියන මගේ දැනුමත් එක්ක කාරණාත් එක්ක මම ඔබට උත්සාහ කරන හැම වෙලාවෙම ලබා දෙන්න ලොකු capacity එකක් දුන්නා. right. Good afternoon දරුවනේ. So then we are going to continue the seminar of ordinary level for uplifting program from Susipin Education Center from Anuradhapura. So I think that you are waiting here to get something idea about the ordinary level examination. So therefore, so I think that you may get your kindly attention for these questions and the other papers, right? So first of all, දරුවනේ මම පළමුවෙන්ම ඔබට කතා කරන්නම් අපි සාමාන්‍ය ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියාම ඔබ කොහොමද ඉස්සරලාම උත්තර සපයන්න ඕන කියන එක. ඉස්සරලාම මතක තියාගන්න දරුවනේ ප්‍රශ්නයකට උත්තර දෙන්න ගියන් පස්සේ ප්‍රශ්නය හොඳින් කියවලා බලන්න ඕන. පහළ උත්තරවලට යන්න එපා. පහළ උත්තර ඉස්සරලාම කියන්න යන්න එපා. ඒත් එක්කම ඔබ මේ ලියන්න යන ප්‍රශ්නයට උත්තරේ ගලපන්න ගියන් පස්සේ නිවැරදිව ප්‍රශ්නේ කියවන්න. ප්‍රශ්නේ කියවුවෙන් පස්සේ ඔබට ප්‍රශ්නයට හා සම්බන්ධ ගැටලුවක් ඒකේ තියෙන මොනවා හරි වචනයක් ආසන්නතම වචනයක් ඔබට අනිවාර්යයෙන්ම තිබෙනවා මෙන්න මේ ප්‍රශ්නේ තුල. ඒ නිසා ඔබට කිසි ගැටලුවකින් තොරව මේකේ උත්තරය හොයාගන්න පුළුවන්. ඒ අතරතුරේදී දරුවෝ අපිට මතක ඇති ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. අපි හිතුව මෙහෙම දෙයක්. මම පටන් ගන්නම් මෙන්න මෙහෙම. අපි කියමුකෝ A කියන ප්‍රකාශයක් කරොත් අපි කියමු මෙයා අමල් කියන නමින් ගත්තොත් මෙයා B කියන චරිතයට B කියන චරිතය අපි කියමු බිමල් කියලා. එයා බිමල්. එතකොට බිමල් කියන පුද්ගලයාට මෙයා ප්‍රකාශයක් කරනවා I play cricket. I play cricket. එතකොට මෙයා කියන්නේ මෙයාගේ ඇබිලිටි එක සම්බන්ධව. ඔබ දන්නවනම් ඇති මේ ගැටලුව මොකද්ද කියන එක. මෙයා කියනවා I play cricket කියලා. එතකොට
මෙයා කියන්නේ මෙයාගේ හැකියාව සම්බන්ධ කරලා මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. එතකොට අමල් තමයි කියන්නේ. මේක අහන්නේ බිමල් කියන පුද්ගලයා. එතකොට බිමල් කියන පුද්ගලයාට කියන මේ ප්‍රකාශයට අපි කියනවා direct speech කියලා. direct speech. එතකොට මේ පුද්ගලයා මේ කරන ප්‍රකාශය මෙයාට direct speech එකක් වෙන්නේ එවකට ඒ මොහොතේ ප්‍රකාශ කරන හින්දා අපි කියනවා මේක direct speech කියලා. එතකොට මේ direct speech එක අහන්නේ බිමල් කියන පුද්ගලයා. එතකොට මෙයා මේ බිමල් කියන පුද්ගලයා ප්‍රකාශය අහනවා අහලා ඉවරලා මෙයාගේ මේ ප්‍රකාශයේ අර්ථයට හානියක් නොවෙන්න නැවත වතාවක් බිමල් කියන කෙනා අපි කියමු චමල් කියලා මෙයා උදාහරණයක්. චමල් මෙයාට ප්‍රකාශ කරනවා මෙන්න මෙයා මෙහෙම කිව්වා කියලා. අපි කොහොමද ලියන්නේ ඒක? අමල් said that අමල් කිව්වා මොකද්ද? he played cricket. right. එතකොට මේ ප්‍රකාශය ගැන ඔබට ගැටලුවක් නැහැ. මොකද මෙයා කියලා තියෙන්නේ මෙයා ප්‍රකාශ කරනවා මම ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා. එච්චරයි. එතකොට මේ ප්‍රකාශය මේ වෙලාවේදී ඩිරෙක්ට් ප්‍රධාන වශයෙන් මෙයා අහන්නේ කොහොමද බිමල්. එතකොට ඩිරෙක්ට් ප්‍රකාශයක්. එතකොට මෙයා අහන ප්‍රකාශයේ චමල්ට තමයි කියන්නේ ගිහිල්ලා මෙයා මේක අහලා ඉවරලා නැවත වතාවක් මේකේ හරි අර්ථයත් එක්කම he played cricket. බලන්නකෝ අමල් said that he played cricket. එතකොට මේ ප්‍රකාශය මෙයාට කියන මේ ප්‍රකාශයේ අර්ථයේ කිසිදු හානියක් වෙලා නැහැ. එතන මේකට කියනවා අපි indirect speech. indirect speech. එතකොට මේ direct speech එකෙන් දුන්න ප්‍රකාශය අර්ථයට හානියකින් තොරව නැවත වතාවක් මෙයාට එනකොට මේක indirect speech වෙනවා නම් මේකට කියනවා reported speech කියලා. reported speech කියලා. දරුවනේ ඔබ දැන් දන්නවා පාඩම මොකක්ද කියලා. අපහු සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයේදී ඔබට හම්බ වෙනවා ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම මෙන්න මේවා ගැටලුවක්. ඒකෙදි ඔබට කොන්දේසි කීපයක් මේක සම්බන්ධ වෙනවා. එතකොට අමල්ගේ ප්‍රකාශය එයා කියනවා එයාගේ හැකියාවක් වශයෙන් වර්තමාන කාලයේ මෙතනකොට I play cricket මම සෙල්ලම් කරනවා. එතකොට මෙයාට එනකොට මෙයා බිමල් අහලා ඉවර වෙලා අමල් said that he played cricket කියලා කිව්වා. ඒ කියන්නේ ඔබට දැන් පේනවා ඇති මෙන්න මේ පුද්ගලයාගේ ක්‍රියාපදය මෙන්න මේ සබ්ජෙක්ට් එක මේ සියල්ල මාරු වෙනවා. මොකද හේතුව මේ වෙලාවේ මෙයා කරන ප්‍රකාශයේ බිමල් අහනකොට ඇත්තටම කියනවා නම් අමල්ට එයා හී තමයි. ඒ හේතුව පස්සේ මේ ප්‍රකාශ කරන්නේ. එතකොට මතක තියාගන්න වර්තමාන කාලයේ තියෙන වාක්‍යයක් අපි ඉන්ඩිරෙක්ට් කරනකොට ප්‍රධාන කොන්දේසිය තමයි present එකකින් past එකට යනවා. present එකකින් past එකට යනවා. present එකකින් past යනවා. එතකොට මේ ක්‍රමයේ ඔබට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ තේරෙනවා. කොන්දේසි අංක 1 මොකද්ද? 1 යම් කිසි ප්‍රකාශයක් direct speech එකකින් වර්තමාන කාලයේ තිබුණොත් අපි ඔන්න ප්‍රකාශ කරා I play cricket කියලා උදාහරණය පැහැදිලි. ඊට පස්සේ මේ උදාහරණයේ I play cricket වෙනකොට ඒක තවත් කෙනෙක් ඇහැව්වා නම් අහලා නැවත ඒ ප්‍රකාශයට හානියකින් තොරව අර්ථ හානියකින් තොරව ඉදිරිපත් කරනවා නැවත කෙනෙකුට ඒකට අපි කියනවා indirect speech. ඒතකොට දැන් ඒක අනිවාර්යයෙන්ම මෙතෙන් දෙද්දි මොකද වෙන්නේ? කාලේ මාරු වෙනවා. කර්තෘ මාරු වෙනවා. ප්‍රොනවුන් එක මාරු වෙනවා. රයිට්. එතකොට දරුවනේ මේක පළවෙනි කොන්දේසිය වෙනවා. හැබැයි අපි චුට්ටි අවස්ථාවක් ගමු. මේක ඔබ අවශ්‍ය නම් ඔබේ සටහනක් කරගන්න පුංචි කාලයක් ගන්න පුළුවන්. මොකද හේතුව මේක අපට අවශ්‍ය නම් ඔබ සටහනක් කරගන්න. ඊට පස්සේ මම බෝඩ් එක මකනවා. ඒ නිසා මම ඉතින් එහාට කාරණා කතා කරනවා. විනාඩියක් අරගෙන මේක සටහන් කරගන්න. මේ වෙලෙන් ලින්ක් නේ
right ඔබ සටහන් කරගන්න reported speech කියන මාතෘකාව ලිව්වා මේ විදිහට ලියා ගන්න අමල් කියලා. එයාගේ ප්‍රකාශය ඇවිල්ලා I play cricket. ඒ ප්‍රකාශය direct speech අපි මේ සටහන් කරගමු. ඊට පස්සේ මේ ප්‍රකාශය අහන්නේ බිමල් කියන පුද්ගලයා. ඊට පස්සේ ඒ බිමල් කියන පුද්ගලයා අහගත්ත ප්‍රකාශය නැවත වතාවක් එයා තමන්ගේ අනිකුත් යාළුවට තුන් වෙන්නාට ප්‍රකාශ කරනවා. ඒකට අපි කියනවා මොකක්ද චමල් කියලා. ඒක නා ඒ ප්‍රකාශය indirect speech. එතකොට අපි ඒකට කියනවා මොකද්ද පාඩම reported speech. right මම හිතනවා ඔබ මේ විදිහට ලියාගෙන නැති කියලා මම බෝඩ් එක මකනවා. right දරුවනේ. එතකොට දැන් ඔබට මේක පැහැදිලි reported speech කියන එක අපට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒකේ පළමු අදියර මොකක්ද කියන. අපි අංක කතා කරා මොකද්ද? present එකෙන් past එකට ආවා. ඒ කියන්නේ වර්තමාන කාලයේ තිබෙනවා නම් වර්තමාන කාලයේ තිබෙන පුද්ගලයා නැවත වතාවක් අපි සම්බන්ධ කරගන්නවා තව ක්‍රමයකට. right එතකොට මේ අමල් කියන පුද්ගලයාම උදාහරණයක් වශයෙන් ගත්තොත් දැම්මම කිව්වොත් මෙයා මම ක්‍රිකට් සෙල්ලම් කරා කියලා කිව්වොත් අපි කියන්නේ මෙන්න මෙහෙමයි I played cricket එයා කියනවා මේක එයා දැන් කරලා ඉවරයි I played cricket එතකොට දැන් මේ වන විටත් මේක අනිවාර්යයෙන්ම අතීතයට ගිහිල්ලා තියෙනවා කිසිම ගැටලුවක් නැහැ ඔබට පේනවා කතුරු කෙනෙක් ඉන්නවා මෙන්න මේ කතුරු ඉන්න පුද්ගලයා කරන ක්‍රියාවලිය මොකද්ද ප්ලේ කියන වැඩේ දැන් මේ වැඩේ කරලා අවසానයි ඒ නිසා මේ අවසාන වෙච්ච කාරණාව දැන් අපි මේ වෙලාවෙද්දිත් හැබැයි ඩිරෙක්ට් ස්පීච් තමයි හැබැයි මෙයා අහන්නෙත් මේක අතීත කාලයෙන්මයි ඒ කියන්නේ මේ අමල් කියන එක්කෙනා චරිතේ සිද්ධ වෙලා ඉවරයි ඒතකොට දැන් මෙයා අහන පුද්ගලයාට මේක සිද්ධ වෙනවා මේක නැවත වතාවක් චමල්ට කියන්න සිද්ධ වෙනවා කොහොමද මේකෙත් අර්ථයට හානියකින් තොරව. එතකොට දැන් චමල් කියන්න ඕන මොකද්ද? ඩිරෙක්ට් ස්පීච් එකේ මේක ඩිරෙක්ට් එකට කියප එක නැවත වතාවක් එයාට සිද්ධ වෙනවා කියන්න චමල්ට කොහොමද? අමල් said මම මෙහෙම ලියනවා පොඩ්ඩක් බලන්න. අමල් said that he had played cricket. He had played cricket. දැන් ඔබට පේනවා ඇති ඒක වෙනස් වුණා. ඒ කියන්නේ වර්තමාන කාලයේ තිබෙද්දී අපිට මෙතෙන්ට අතීත කාලයට ආවා ඉන්ඩිරෙක්ට් ස්පීච් එකට. එතකොට අතීත කාලයේ තිබුණොත් අපි දන්නවා had එකකුත් ආවා. ඔබට මතක ඇති පුතේ tenses summary කරනකොට tenses summary කියන පාඩම කරනකොට tenses summary දී අපි කතා කරනවා present perfect tense කියලා කතන්දරයක්. ඕන් ඒ present perfect tense මේ තමයි මේ තියෙන්නේ. ඒතර මේක present perfect tense එක කියන්නේ. එහෙනම් මේක ඇවිල්ලා had එක සමග past participle කියන එක. එහෙනම් අපි සාමාන්‍ය මේක හඳුනා ගැනීමක් කරනවා කොහොමද? past එකෙන් දෙවෙනි කාරණාව past එකෙන් තිබුණොත් අපි කියනවා past perfect එකෙන් දෙන්න කියලා. past එකෙන් තිබුණොත් past perfect එකෙන් දෙන්න කියනවා. දැන් ඔන්න ওই විදිහට මේක හැදෙනවා. එහෙනම් මතක තියාගන්න දරුවනේ මේක සාමාන්‍යයෙන් ගත්තන් පස්සේ අපි ප්‍රකාශ කරන්නේ direct speech එක තියෙන්නේත් අපිට අතීත කාලෙම්මයි ඊට අමතරව indirect speech එනකොට මතක තියාගන්න ඒ indirect speech එක past perfect එකකින් එන්න වෙනවා. එහෙනම් අනිවාර්යෙන් මෙන්න මේ කියන කාරණාව දෙවෙනි අධ්‍යයනය. මේ විදිහට දරුවනේ මතක තියාගන්න ඔබට මෙන්න මෙහෙම. තුන්වෙනි අවස්ථාව අපි කියමුකෝ will තිබුණොත් will එකකින් අපි කියමු උදාහරණයක් I will help him. අමල් කියනවා I will help him. ඒ කියන්නේ මේ වෙලාවේ දැන් එයා කරලා නැහැ මං එයාට උදව් කරන්නම්. එහෙනම් ඒ කියද්දි මම තියන්න I will help him කියන එහෙනම් අමල් said that he would help. එහෙනම්
will එකෙන් යන්න ඕන would එකට W O U L D would එකට. ඊළඟ කතාව තමයි හතරවෙනි අවස්ථාව. මේ විදිහට ඔබට indirect speech එක සහ direct speech එක නැත්නම් අපි කියනවා reported speech කියන මාතෘකාව මෙහෙම යන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාව අපි කිව්වා හතරවෙනි අවස්ථාව. දැන් හතරවෙනි අවස්ථාව යන්නේ අපි කියනවා can එකෙන් ආවොත් could එකට යන්න ඕන. can එකෙන් ආවොත් could එකට යන්න ඕන. මේක මෙහෙම යනවා. ඊළඟට තමයි පුතා මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේවා හොඳට මතක තියෙනවා නම් ඔබට මේ ප්‍රශ්නෙට කිසිම ගැටලුවක් නැහැ. ලකුණු 5ක් හම්බ වෙනවා. ලකුණු 5 හොඳටම ගන්න පුළුවන්. මොකද හේතුව ඒකේ ඔබට දෙන්නේ එක උදාහරණයකුත් එක්ක turn the following sentences into indirect speech ඔන්නම තමයි තියෙන්නේ. එතකොට මේක කරන්න එක මතක තියාගන්න ඔබට නිවැරදිව කරන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමවේදය මෙන්න මේ සරල රහස් ටික අපි කියව රහස් secrets මෙයා තියන්නේ. මේ ටික දැනගත්තා නම් ඔබට කිසි ගැටලුවක් නැහැ. ඔබට අනිවාර්යෙන් මේක ලියා ගන්න තිබුණ හොඳට මතක කරන්න පුළුවන්. can එක ආවොත්. ඊළඟට පස්වෙනි එක shall එක ආවොත්. shall එකෙන් ආවොත් should එනවා. should එනවා. ඊළඟට හයවෙනි එක may කියන එකෙන් ආවොත් I may help them. I may help them. එහෙමනම් I might help them. එහෙනම් may ආවොත් might එනවා. may might. එහෙනම් මෙන්න මේ විදිහට මේ සරල ක්‍රම ටික ඔබ හොඳට ඔළුවේ තියෙනවා. එහෙනම් present to past present to past 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 perfect ඊළඟට will wouldn't can couldn't shall shouldn't may might අය මතක කරනවා ඔබට present එකෙන් past එකට past එකෙන් past perfect එකට will එකට would එක ඊළඟට can එකට could එක shall එකට should එකට may might පැහැදිලි. එතකොට මෙන්න මේ කාරණාව right ඔබට දැන් මතකයක් දරුණේ මෙන්න මේක දැන් පේන ඇති බෝඩ් එක ලියා ගන්න පුළුවන්. ආපහු මතක කරගන්න present එකෙන් past එකට යන්න ඕන. past එකෙන් past perfect එකට යන්න ඕන. තුන්වෙනි එක will එකෙන් would යන්න ඕන. can එකෙන් could යන්න ඕන. shall එකෙන් should ඒ වගේම may එකෙන් might යන්න ඕන. ඔබට දැන් පැහැදිලිව පේන ඇති පුතේ දරුවනේ බෝඩ්. දැන් මොනවා මේක අවසන් කරනවා. දැන් මම උදාහරණ වාක්‍ය පහක් ඔබට බෝඩ් එකේ දෙනවා පුතේ. මේ උදාහරණ වාක්‍ය පහ සුළු වේලාවකින් ඔබ කරලා බලන්න ඔබට මොකද වෙන්නේ කියලා. ඒතකොට අනිවාර්යෙන් ඔබට හොයාගන්න පුළුවන් මේක ටර්න් කරන්න කොහොමද කියලා. එතකොට මේක ඔබට මගේ WhatsApp group එකක් තියෙනවා. මගේ WhatsApp group එකේ මගේ නම්බරය තියෙන්නේ 0.71 0.356යි 938 මෙන්න මේක මං ඉන්නේ WhatsApp group එක. මේ WhatsApp group එකේ මගේ නම තියෙන්නේ රංජිත් එදිරිසිංහ කියලා. එතකොට ඔබට පුළුවන් මම මේ දින ක්‍රියාකාරකම් කරලා ඕන්න මගේ WhatsApp එකට දාන්න පුතේ. දැම්මහම මට පුළුවන් කිසිම ගැටලුවක් නැහැ වගේ නිවැරදිතාවය ඔබට නැවත වතාවක් හරි උත්තරයක් හදලා මට දාන්න පුළුවන්. එතකොට ඔබට පසක් කරගන්න පුළුවන් පැහැදිලිව මෙන්න මේකේ නිවැරදිතාවය. මම ඉදිරියේ තව ක්‍රියාකාරකම් දෙනවා. එතකොට පුතේ මතක තියාගන්න ඔබට පටන් ගත්තේ මෙන්න මේ විදිහට. දැන් අපි වාක්‍යය බලමු. අපි එක මේ ප්‍රශ්නේ එන්නේ turn the following sentences. turn the following sentences into indirect speech. Indirect speech. indirect speech. එතකොට මේ විදිහට තමයි ඔබට ප්‍රශ්නේ එන්නේ. එතකොට මතක තියාගන්න මෙහෙම කිව්වන් පස්සේ ඔබට අනිවාර්යෙන් මේක
ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ඔබ මේ කරගත්ත ක්‍රමවේදය. නැත්නම් අපි කියනවා දැන් යතුරක් කියලා කියන්නේ කීබෝඩ් එක. දැන් ඉතින් කීබෝඩ් දුන්නා මම. ඒතර මේ විදිහට කරන් පස්සේ ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට මේක මේ ලියා ගන්න පුළුවන්. ඔන්න වාක්‍ය පහක් බලමු. right. number 1. රුවන් කියනවා රුවන් I can collect the garbage. I can collect the garbage. එයා කියනවා රුවන් කියනවා I can collect the garbage. මම මේක ඔබට දෙන්නේ ක්‍රියාකාරක වශයෙන් කරන්න. දෙවෙනි වාක්‍ය නිමල් එයා කියනවා I will help my friends. I will help my friends. ඊළඟට තුන්වෙනි වාක්‍ය නාමල් කියනවා I cleaned the classroom. මම පන්ති කාමරේ පිරිසුදු කළා. මම පන්ති කාමරේ පිරිසුදු කළා. හතරවෙනි වාක්‍යය දසුනි එයා කියනවා I collect some items for the magazine. For the magazine. පස්වෙනි වාක්‍ය last one our father says our father says I brought something from the fair. දැන් මෙන්න මේ විදිහට වාක්‍ය අපිට හදන්න පුළුවන් ඕන කෙනෙක් ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ කරන කෙනා හැම වෙලාවෙම පුද්ගලයා ඩිරෙක්ට් ප්‍රකාශයක් කරන. එයා කියනවා මේ විදිහට බලමු ආපහු රුවන් කියනවා I can collect the garbage. දෙවෙනි වාක්‍ය නිමල් I will help my friends. තුන්වෙනි වාක්‍ය නාමල් කියනවා I clean the classroom. දසුනි කියනවා I collect some items for the magazine. The last one our father says I brought something from the fair. ඔබට දැන් මේක ලියා ගන්න පුළුවන්. ලියාගෙන උත්සාහ කළා බලන්න මේක ඉන්ඩ්‍රික් ස්පීච් හරවන්න. මේ වගේ නේ. රයිට් දරුවනේ තව ප්‍රශ්නයක් තියෙනවා මේක දැන් ඔබට ලියන අවස්ථාව පිළිබඳව ගැටලුවක් නැත්නම් බෝඩ් එක පැහැදිලිව පේන්නේ නැත්නම් අපි දැන් WhatsApp group එකේ යනකොට මම ඒකේ ෆොටෝ අරගෙන WhatsApp group එකට දානවා ඔබට ඒකත් පැහැදිලිව ලියා ගන්න පුළුවන්. ඔන්න මම උත්සාහ කරනවා දැන් බලන්න.
මම මේ පොළවෙල් ළමයින්ට ස්ථාවර රචනාවක් ස්ථාවර රචනා ඉතින් 10 වෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් මම දෙනවා 10 වෙනි ප්‍රශ්නේ හදනවා හරිද පොළවෙල් ළමයින්ට දෙන එක මම දැන් අද ඉංග්‍රීසියෙන් දෙනවා කියලා හරිද හැබැයි දැම්මනේ මේ දෙන්නේ අන්තිම දවසේ රචනා මම බලන්න දැන් ඕකනේ හරිනේ රයිට් දරුවනේ අපි යමු ඊළඟට ඔන්න අපි කතා කර රිපෝටඩ් ස්පීච් ඒ කියන්නේ සාමාන්‍යයෙන් වාර්තා කරන රචනාවක් නැත්නම් අපි කියමු වාක්‍ය කීපයක් මේ විදිහට අපට ලියා ගන්න පුළුවන් වෙනවා කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට මම උත්සාහ කරනවා චුට්ටක් ඔබට රචනා ප්‍රශ්නයක් කතා කරන්න. ඒ වගේම තමයි පුතේ මම ඔබට කියන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මම අප සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක්. ඒතකොට මම අවුරුදු ගණනාවක් අවුරුදු 13ක් වය කාල සීමාවක් ඔබත් බොහෝ දුරට ලංකාවේ හැම මත් නෙමෙයි බොහෝ දුරට ලංකාවේ සියලු අවස්ථාවලදී මම උත්තර පත්‍ර බලලා තිනවා. ළමයින්ගේ උත්තර පත්‍ර බලන ගියාම ළමයි හුඟක් දේවල් කරනවා. මේ ලියනවා උත්තර පත්‍රවල. හැබැයි ඒ ලිව්වට උත්තර පත්‍රවල සමහර ළමයි අර දන්න ඔක්කොම ලිව්වට උත්තර නෙමෙයි ඒවා. ඒවා වචන විතරයි. වචන විතරයි. එහෙනම් වචන වලින් සම්පූර්ණ වෙනවා නම් පන්න පත්‍රයක් ඒක අනිවාර්යයෙන්ම සාර්ථක නැහැ. හැබැයි ඒක වචන නෙමෙයි ග්‍රැමටිකලි හරියන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම රචනාවක් ලියද්දී හොඳට මතක තියාගන්න you can get remind with your mind to write the correct order and the correct and the meaningful sentences. So therefore please get your concentration to write the limited words right. මම ඔබට උත්සාහ කරනවා ඔන්න පුංචි රචනාවක් කියනවා මෙන්න මෙහෙම. මේ අවුරුද්දේ අපි මෙහෙම ආව ප්‍රශ්නයක් බලමුකෝ. How I help my parents. How I help my parents. right දරුවනේ මේකෙන් කියවෙන්නේ how I help my parents කිව්වම මම කොහොමද මගේ දෙමව්පියන්ට උදව් කරන්නේ. ගෙදර වැඩදි වෙන්න පුළුවන්, බාහිර ක්‍රියාකාරකම් වලදී වෙන්න පුළුවන්. මේ සියලු අවස්ථාවලදී කොහොමද මම දෙමව්පියන්ට උදව් කරන්නේ? how I help my parents. මේක පොඩි මාතෘකාවක්. දැන් ඔබට ලියනවා ප්‍රශ්නේ ලියලා තියෙනවා write one of the following. එකක් තියෙන්න පුළුවන් how I help my parents. තව එකක් ලියන්න පුළුවන් වෙන මොන හරි මාතෘකාවක්. අපි දැන් මේක තමයි ලියන්න යන්නේ ඔබ. ඔබට පුතේ මේකේ හින්ට් එකක් තියෙනවා. there is a hint to identify the topic. මේ මාතෘකාව තේරුම් ගන්න පුළුවන් හින්ට් එකක් තියෙනවා. ඉඟියක් තියෙනවා. මේ ඉඟිය මතක තියාගන්න හොඳට තේරුම් ගත්තා නම් අනිවාර්යෙන් ඔබට මේක ලියන්න පුළුවන්. right? ඉංගිය මොකද්ද? මේක ලියන්න කියන්නේ වර්තමාන කාලයේ යම්කිසි කරන ක්‍රියාවලියක් පිළිබඳව ඔබට කියන්න. වර්තමාන කාලයේ කරන ක්‍රියාවලිය. එතකොට වර්තමාන කාලයේ ක්‍රියාවලින් කරනවා කියලා කියන්නේ මේ සියලු වාක්‍යවල ලියවෙන වාක්‍ය හැම එකෙම ඔබ ලියන්න ඕන මතකම තියාගන්න present tense එකේ වචන. right. දැන් ඔබට මේක ලියන්න පුළුවන් level කීපයක් තියෙනවා. level කියලා කියන්නේ සාමාන්‍ය මට්ටම් කීපයක් තියෙනවා. එකක් තමයි best level එක. හොඳම level එක ලියන්න පුළුවන්. ඒක අපි advanced මට්ටම ලියන්න පුළුවන්. ඊළඟ second level එක අපි දෙවෙනි අවස්ථාවෙම ලියන්න පුළුවන්. third even that means slow level හෙමින් ක්‍රමගමනට ලියන්න පුළුවන්. ඔබට මේකේ දීලා තියෙන වචන 47 50 අතර තමයි මේක ලියන්න කියන්නේ. අනිවාර්යෙන් ප්‍රශ්න දෙනවා ඔබට. ඊළඟ තමයි write a paragraph කියලා කියනවා. a paragraph කියුවම මතක තියාගන්න පුතේ අනිවාර්යෙන්ම ඔබ එක රචනාවක් එක paragraph එකක් ලිය යුතුමයි. මොකද හේතුව ඒ ලියන්න ඕන එක paragraph එකක් පමණමයි. write a paragraph. බොහෝ ළමයි මේක හිතන්නේ. හිතන්නේ නැතුව මොකද කරන්නේ? මේක write a paragraph කියුවන් පස්සේ බොහෝ විට හිතන්නේ මේක පළවෙනි ඡේදයෙන් ලියනවා, දෙකෙන් ලියනවා, තුනෙන් ලියනවා, මෙහෙම දිගටම ගොඩාක් ලියනවා. හැබැයි ඒක වළංගු නැහැ. මොකද හේතුව දෙවෙනි අවස්ථාවේ ඡේදයක් ලියනවා නම් ඒ ඡේදයේ යට කොටස කපා හැරලා උත්තර පත්‍ර පරීක්ෂකයා ලකුණු දෙන උඩ ටිකට. හැබැයි සමහර වෙලාවට උඩ ටික ඔයා ලියනකොට මතක තියාගන්න උඩ ටිකේ හොඳ ලකුණු නැහැ.
ඒ නිසා යට ටික තමයි ඔබට අනිවාර්යෙන් හොඳම ලකුණු හම්බෙන්නේ. ඒ නිසා ඒ ටික තමයි කැපිලා තියෙන්නේ. right. දැන් බලමු අපි මේක ලියන්නේ කොහොමද කියලා. How I help my parents. දැන් අපි කියමු මෙහෙම. මට ගොඩාක් ගෙදර වැඩ තියෙනවා. අපි ලියමු there are many homeworks in my home. මේක බොරුවක් නෙමෙයි. ඔන්න එක there are many homeworks in my home. එතකොට මේකෙන් කියවෙන්නේ ගොඩක් වැඩ තියෙනවා. අපි කියමු මෙහෙම ඊළඟට මේ ගෙදර වැඩ ඔක්කොම කරන්නේ අම්මා නැත්නම් තාත්තා නැත්නම් දෙමව්පියෝ නේද? my parents do these all works. සරලයි. බොහොම කෙටියෙන් කියන්නේ my parents do these all works. මගේ දෙමව්පියෝ මේ සියල්ල කරනවා. අපි කියනවා ඒ මොහොතේ මං අම්මට උදව් කරනවා නේද? කියන්න. I help my mother to prepare the breakfast. In that moment, ඒ මොහොතේ නැත්නම් in the morning කියමු. in the morning. සමහරවිට ඇත්තටම කියනනම් අම්මට මෙහෙම ඉදේ පාන්න හිටලා කියලා දව කරන්නේ නැහැ. අපි කියමු සාමාන්‍ය නේද? ඒ කොහොම නමුත් මෙහෙම වෙනවා. බලමුකෝ. There are many homeworks in my home. My parents do these all works. I help my mother to prepare the breakfast in the morning. මං අම්මට උදව් කරනවා උදේම. right? ඊට පස්සේ මොකද්ද? cut vegetable. cut vegetables, කමාවක්, scrape the coconut. scrape the coconut. ඒ කියන්නේ පොල් ගානවා. අපි කියනවා මොකද්ද? wash the plates and sweep the compound. compound කියන්නේ මිදුල. sweep the compound. right? දැන් මතක තියාගන්න මම මේ ලියන්නේ තාමත් එකම රචනාවක්, එකම මාතෘකාවක්, එකම පැරග්‍රාෆ් එක ලියන්නේ. right? දැන් බලමුකෝ. මේක දැන් දිහා බලනකොට සජීව අපි හිතන්න මේ ටික තුල මම දෙමව්පියන්ට උදව් කරනවද කියන එක තියෙනවා කියලා. හරි? බලන්නකෝ. There are many homeworks in my home. My parents do these all works. මගේ දෙමව්පිය තමයි මේ ඔක්කොම වැඩ කරන්නේ. I help my mother to prepare the breakfast in the morning. මම මගේ අම්මට උදව් කරනවා උදෑසන ආහාරය පිළියෙල කරන්න. cut vegetables. මොකද්ද කියන්නේ? එළවලු කපනවා, scrape the coconut, පොල් ගානවා, wash the plates, පිඟාන් සෝදනවා and sweep the compound. මිදුල අතු ගානවා. right? when my father තාපි තාත්තලා කියන්නේ when my father in the garden I help him. මම උදව් කරනවා ඔහුට. help him to clean the flower beds. ඒ කියන්නේ මල් පාත්ති. flower beds. දැන් බලන්නකෝ. ඔන්න දැන් ආපහු කියනවා. හරිද? There are many homeworks in my home.
ඇත්ත කතාවක් බොරුවක් නෙමෙයි මේ කතන්දරේ. ගෙදර වැඩ ගොඩක් තියෙනවා ඇත්ත කතන්දරේ. හරි. ඊට පස්සේ කියනවා my parents do all these works. මගේ දෙමව්පියෝ මේ හැමදාම කරනවා. I help my mother to prepare the breakfast in the morning, cut vegetables, scrape the coconuts, wash the plates, and sweep the compound. ඉතින් වාක්‍ය අවසන් කරනවා ඊළඟට පටන් ගන්නවා මෙතනින් when my father in the garden I help him to clean the flower beds. දැන් අපි වචන ගණන් කරලා බලමු. දැන් සාමාන්‍යයෙන් ඔබට ලියන්න කියන්නේ වචන 40ත් 50ත් අතර නම් පුතේ මින් එහාට යන්න එපා. මොකද හේතුව වැඩිපුර ලිව්වා කොච්චර කිව්වත් ඔබට අනිවාර්යෙන් හම්බෙන්නේ ලකුණු 5ක් නම් ඒ පහම තමයි හම්බෙන්නේ. ඔබ දැන් ලකුණු 5ක් මෙතන හම්බ කරලා තියෙනවා නම් you have earned 5 points for here. 5 marks here. Why we are going to write again and again? ඇයි අපි ලියන්නේ නැවත නැවත? එහෙම ලියන්න අවශ්‍ය නැහැ. So because you can write on limited words. So that is the you must think situation. Think situation. ඔබ හිතන්න කාරණාව ඒක තමයි. Right. Count කරමු බලන්න. Right. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50. That's enough. That's enough, right? Now you have completely written the essay how I help my parents අම්මට උදව් කරන්නේ කොහොමද තාත්තට උදව් කොහොමද දැන් ලියා දෙනවා දැන් මම කියන පුතේ ඔබට මේ ලකුණු ලැබෙන පිළිවෙල මම කියන්නම් ඔබට ලකුණු ලැබෙන්නේ මෙන්න මේ සිස්ටම් එකට C සහ L C කියලා කියන්නේ content එක content කියලා කියන්නේ මේ ළමයා මේ රචනාවට අන්තර්ගත කරන්න ඕන තියෙන වචන ටික අන්තර්ගත කරලා තියෙනවද ඒ කියන්නේ මොකද්ද content එක මෙන්න හරිද එහෙනම් ඔබට ලකුණු 3ක් හම්බ වෙනවා ගැටලුවක් නැහැ. ඒ 3 හම්බෙලා දෙනවා. 3ෙන් 3 තමයි හම්බෙන්නේ. දැන් එහෙනම් කන්ටෙන්ට් එක ඕකනේ 3ෙන් මෙයාට 3යි මෙතන 2යි හම්බෙන්නේ. ලකුණු 5යිනේ හම්බෙන්නේ. ওই 5ේදී ඔබට ඔන්න බලමු. මේක 3ක් හම්බෙලා 3 හම්බුණා. මොකද හේතුව 3ට ඒ ලකුණු 3ක් ගන්න අවශ්‍ය වචන තියෙනවා. ඊළඟ කරන තමයි ලැන්ග්වේජ් එක. බලන්න මේකේ මිස්ටේක්ස් තියෙනවද කියලා. There are many homeworks in my home. හරිනේ. මෙතනින් ෆුල් ස්ටොප් තිබ්බා. නැවත වාක්‍යයක් පටන් ගද්දි මතක තියාගන්න පුතේ අපි අනිවාර්යෙන් ආරම්භ කරන්නේ කැපිටල් එකෙන්. මෙන්න මේ බලන්න මේ කැපිටල් එක තිබ්බා. මේක දැන් මේ ඉදිරි ගත්තන් පස්සේ එහෙම යනවා. ඊට පස්සේ I help මේ බලන්නකෝ කිසි ගැටලුවක් නැහැ. ස්පෙලිං මිස්ටේක්ස් නැහැ. ග්‍රැමටිකලි ඕකේ. ව්‍යාකරණානුකූලව මේ වාක්‍ය ටික සරලව කියනවා ගත්තාම ඕකේ. එහෙනම් ඒකට ඔබට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒ දෙකමත් මේකේ තියෙනවා. ඔබේ ටෝටල් මාක්ස් වලින් ඔබ ලකුණු 5ම දැන් අරගෙන තියෙන්නේ. නිසා මේ වගේ අපි කියනවා පහේ කෑලි කියලා. පහේ කෑලි අඩුම වශයෙන් 6ක්වත් ඔබට ගන්න පුළුවන් නම් එතකොට 6 වරක් 30ක් වෙනවා. දෙකේ තුنين මේ ඇවිල්ලා ඔබට අනිවාර්යයෙන්ම ඒ එකක් ගන්න බොහොම පහසුවෙන් පුළුවන්. දැන් ඔබට තව පොඩි කාරණාවක් කියන්න ඕන. O level ප්‍රශ්න පත්‍රයේදී මේ සම්මන්ත්‍රණ මාලාව අපි තව දින 3ක් විතර මම උත්සාහ කරනවා කරන්න කියන නොමිලේ ඔබට. එතකොට O level ප්‍රශ්න පත්‍රයේදී ඔබට එනවා ප්‍රශ්නයක් 16 වෙනි ප්‍රශ්නේ 16 වෙනි ප්‍රශ්නේ very important question එකක් දකුණු 15ක් ඔබට හම්බ වෙනවා මම උත්සාහ කරනවා මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයට ඔබට 16 වෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම එන එක දෙන්න මට හැකියාවක් තියෙයි මම සමහරට කියන්නේ ඒකම කියලා නමුත් ඉතින් මම අනිවාර්ය ගෙස්ට් කරපු ප්‍රශ්න කීපයක් දෙන්නම් ඒ තුල බොහෝ දුරට මම දෙන එක එන්න ඉඩ තියෙනවා ඒ නිසා මම ඔබට විශ්වාස ඔබ මම විශ්වාස කරනවා ඔබ අනිවාර්යෙන් සම්බන්ධ වෙයි මින් ඉදිරියට මගේ තියෙන සෙමිනාර් වලට සම්බන්ධ වෙන පස්සේ අපි දිගට අපි කරගෙන යමු. එතකොට මේකෙදි ඔබට ලොකු සහයෝගයක් ලැබෙයි නොමිලේ හින්දා. නිසා අනිවාර්යෙන් ඔබට මේ ගමනට මම උදව් කරනවා වගේම තමයි ඔබ යමක් කරගෙන ඉවලා පස්සේ පොඩ්ඩක් ඕනනම් මට කෝල් කරලා කියන්න ඔන්න සර් අපි අරක ලිව්වා කියලා කියන්න පුළුවන්. රයිට්. ඒ නිසා මම තව අවස්ථා 3ක් මම උත්සාහ කරනවා කරන්න කියලා. 3ක් හෝ දෙයක් ඉඳ ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මාත් එක්ක ඉන්න ඒ නිසා අපි මේ වැඩේ කරගෙන යමු. රයිට් මම පුංචි අවස්ථාවක් දෙන්නම් මේ රචනාව ටක් ගාලා ලියා ගන්න විනාඩි 2කින් වගේ.
රයිට් දරුවනි. ඇති මම හිතනවා දැන් ඔබ මේක ලියන්න ඇති කියලා. රයිට්. ඊළඟට අපි යමු කාලයේ පිළිබඳව මම කතා කරා ඔබට මේ රචනාව තුළ අනිවාර්යෙන් ඔබට අපි කියන ඉනර් ෆීලිං හින්ට් කියලා අභ්‍යන්තර හින්ට් එකක් ඔබට ලබා දීලා තිබුණා මේකේ. ඔබට මොකද ලියන්න කියලා තියෙන්නේ මේකේ මේ රචනාව ඔබට ලියන්න කිව්වේ වර්තමාන කාලයේ හා සම්බන්ධ වෙලා. ඒ කියන්නේ how I help my parents මම උදව් කරන්නේ කොහොමද කියලා. how I help my parents. ඊළඟ මම කතා කරනවා තවත් මේ වගේම රචනා මාතෘකාවක්, කෙටි මාතෘකාවක්. ඒ කෙටි මාතෘකාව අපි කියමුකෝ මෙහෙම the place I visited recently. The place I visited recently. අපි කියමු the valuable place කියන්න පුළුවන්. එහෙම නැත්නම් the religious place කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මොනවද දාමුකෝ? the religious දාමුකෝ. the religious place I visited recently. මේ මෑතක මම නරඹපු ආගමික සිද්ධාස්ථානයක්, religious place එකක්. ඒ කියන්නේ ආගමික සිද්ධාස්ථානයක්. ඒතර පුතේ මම අර කිව්වා වගේ මතක තියාගන්න මේකෙත් තියෙනවා වැදගත් වචනයක්. ඒ වැදගත් වචනේ මොකද්ද? මේකේ තියෙන්නේ මෙන්න මේ කාරණාව. පළවෙනිම කාරණාව මොකද්ද? මෙන්න මේක. ඒ කියන්නේ ඔබට සිද්ධ වෙනවා මේකේ තියෙන verb එක දිහා බලන්න. අර කාලේ මම කියන්නේ. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් බණ කියන්නේ කාලේ අතීත කාලේ තියෙන. ඒතර අනිවාර්යෙන් අතීත කාලේ නම් මේක නිවැරදිව ඔබ තෝරාගත්තා නම් ඔබට මෙතනින් එහාට මේ රචනාව ලියන්න තියෙන්නේ අතීතයේ යම්කිසි කරපු කාරණා කීපයක් ලියන්න තියෙන්නේ. රයිට්. දැන් අපි කියමු මෙහෙම. පසුගිය සතියේ පසුගිය ඉරිදා අපි මම අපේ දෙමව්පියොත් එක්ක ගියා කොහෙද? සිද්ධාස්ථානයක් බලන්න ගියා කියමු. හරි. අපි කියමු ටෙම්පල් of truth බලන්න ගියා කියමු නේ. කිසි ගැටලුවක් නැහැ. රයිට්. I went to see the temple of truth. The temple of truth. Temple of the truth. The temple of the truth. In Kandy on last Sunday with our family members. ඔන්න එක වාක්‍යයක් මේ ලිව්වේ. right ඔබට පේනවා ඇති I went to see the temple of the tooth. The temple of the tooth. Here tooth. Temple of the tooth. I went to see the temple of the tooth in Kandy on last Sunday with our family members. පසුගිය සතියේ ඉරිදා අපි ගියා දලදා මාලිගාව බලන්න කවුරුත් එක්කද අපේ පවුලේ සමාජිකයොත් එක්ක. right ඔන්න visited place. right අපි කියමුකෝ it was the it was an
an important place. Important place to all the Buddhists. මේක ඉතා වැදගත් ස්ථානයක් all the Buddhists සියලු බෞද්ධයන්ට. ඇයි එහෙම වෙන්නේ? දලදා මාලිගාව ඇත්තටම අපට වැදගත් ස්ථානයක්. බලන්නකෝ. දැන් ඔබට මේකේ කිව්වොත් වචන 50 ගැන මම ඉස්සලා කිව්ව වචන 50 ගැන සීමාව ගැන බලන්නකෝ. වචන දැන් හුඟක් ලියලා වාක්‍ය දෙකකින් ලියලා I went to see the temple of the tooth in Kandy on last Sunday with our family members. It was an important place to all the Buddhists. Right. අපි දැන් කියමු we brought. අපි කියමු we have taken some flowers and incense sticks to worship Lord Buddha. Lord Buddha. බලන්නකෝ. We have taken some flowers and incense stick to worship Lord බුදුහාමුදුරුව වඳින්න අපි අරගෙන ගිහින් තිබුණා. අපි we have taken කියන අපි ගත්තා we had taken ගමුකෝ. ඒක අතීතයෙන් we had taken අපි අරගෙන ගිහින් තිබුණා. මොනවද? හඳුන් කූරු ඊට පස්සේ මල් එහෙම වඳින්න. right? ඊට පස්සේ අපි කියනවා we went to and මේක අපි සමහර and we went to the Maligava capital of Maligava at about 11:30 am උදේ 11:30 වෙනකොට ගියා. එතකොට දැන් මේ වෙනකොට වචන ගොඩක් ලියවිච්ච හින්දා අපිට 50ට සීමාවට ඇවිල්ලා වචන 50 තියෙන 40යි 50 නම් අනිවාර්යයෙන් මෙතන සීමාව ගොඩක් ගිහිල්ලා අපිට ලියන්න බෑ. අපිට ලියන්න පුළුවන් එහාට ගොඩක් තව හැබැයි මේක දිගින් දිගට යන්න පුළුවන් නම් කියන්නේ අවශ්‍යතාවය තියෙනවා නම් එච්චර ඕනේ වචන 50ක් වචන 50 කිව්වමත් ඔබට අනිවාර්යයෙන්ම 40 50 කිව්වම ඔබ අනිවාර්යෙන් 45ට තිබ්බත් ඇති. ගැටලුවක් නැහැ. ඊට පස්සේ කියනවා that was very funny journey. Funny journey. Right? funny journey එච්චරයි. එතකොට මේ වෙනකොට ඔබට රචනා දෙකක් මම කරා. එකක් තමයි ප්‍රසන්ට් එකේ රචනාවක්. බලන්න මේකේ වචන සංඛ්‍යාව ගණන් කරලා වචන සංඛ්‍යාව ඇති. එතකොට වචන සංඛ්‍යාවත් අනුව ඔබ කම්ප්ලීට්ලි මේක ලියාගත්ත ගැටලුවක් නෑ. ඔබට ලකුණු හම්බ වෙනවා. මම අර ඔන්න කතා කරන්නම් ආපහු CL එකේ CL මට්ටම ඔන්න බලන්න මේකේ C එකට C ලකුණු ගත්තන් පස්සේ මෙහෙම C 3න් බලමුකෝ වචන ප්‍රමාණය 650ක විතර තියෙනවා. ඒතර අනිවාර්යෙන් ඔබට ගැටලුවක් නැහැ. මේකේ ලකුණු 3 හම්බ වෙනවා. L එකේ ලැන්ග්වේජ් ප්‍රශ්න මුකුත් නැහැ. පටන් ගන්නව නැවත වතාවක් ආරම්භ කරන්නේ මොකද්ද? ඔන්න වාක්‍ය නැවත මෙතන නවත්තනවා. පටන් ගන්න කැපිටල් එකකින්. ඊට පස්සේ මෙන්න මේ තියෙන දේවල් කියන වගේම තමයි හරියටම නැවත වාක්‍යයක් ආරම්භ කරන්න අපි කැපිටල් එකකින් පටන් ගන්න. ඒතර ඒක දානවා. ඒකත් හරි. ඊළඟ කාරණාව තමයි ෆුල් ස්ටොප් එක හැමතැනම තියෙනවා. විශේෂිතව වචන අපි විශේෂ කරන මේ බාණ්ඩ අපි එහෙම විශේෂ කළා පෙන්වනවා. ඒක මාලිගාව සිංහල වචනේ
ඉතින් ඒවා වැදගත් ඒවට ලකුණු දෙයක් හම්බ වෙනවා. මේ විදිහට ඔබට ලකුණු අනිවාර්යයෙන්ම 5 හම්බ වෙනවා. ඉතින් මේ මෙහෙම තමයි ඔබට ලකුණු හම්බෙන්නේ. දැන් පුංචි අවස්ථාවක් දෙනවා. ඒක ඔබට පැහැදිලි නම් ඔන්න මම ආපහු මෙහින් දාන්නම්. C ලකුණු 2යි L ලකුණු C 3යි L ලකුණු 2යි. මේ ලකුණු 5 තමයි හම්බෙන්නේ. ඒ නිසා ඔබට මම කියන එකම ඇඩ්වයිස් එක තමයි මේක ලියන්න ගියාම පුතේ වැඩිය ලියන්න එපා. මොකද හේතුව මොනවා කරත් ඔබට ලකුණු 5යි හම්බෙන්නේ. ඒ ලකුණු 5 නිසා අනිවාර්යෙන් ඔබට මේ ප්‍රමාණය ලිව්වම හොඳටම ඇති වෙනවා. තා විනාඩියක් ගන්න අරගෙන මේක ලියා ගන්න. ඉලාපියම් ෆියුචර් එකට. එතනට දාගන්න පුතේ ඔෆ් එක මම අපි මැකුවා. symbol of the tooth හරි දරුවනේ මං හිතනවා දැන් මේ වෙනකොට ඔබට පැහැදිලිව තේරෙන්නේ නැති සාමාන්‍යයෙන් රචනාවක් ලියන්න ගියන් පස්සේ මම ඔබට කිව්වා අභ්‍යන්තර හින්ට් එක මොකද්ද ප්‍රශ්නේ හොඳට කියවන්න ප්‍රශ්නේ හොඳට කියවුවන් පස්සේ ප්‍රශ්නේ තියෙන කාලය තේරුම් ගන්න කාලය තේරුම් ගත්තන් පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ ඔබ නිර්මාණය කරන සෑම වාක්‍යයක්ම හැම වෙලාවෙම ඒ අදාළ කාලයට එන්න ඒ කියන්නේ ඔබට ලියන්න කියන අභ්‍යන්තර වාක්‍ය සියලුම දේවල් ඒ කාලයත් එක්ක එන්න වෙනවා. ඊළඟට පොඩි පණිවිඩ කීපයක් දෙන්න තියෙනවා දරුවන්ට. අපි මේ විදිහට පන්ති මාලාව පටන් ගන්න ඔබට ඉදිරියේදී ලොකු වැඩ කොටසක් කරනවා. ඒ තමයි සුසුපින් අධ්‍යාපන ආයතනය අනුරාධපුරේ උසස් පෙළ කරන ගුරුවරු පළමු වතාවට තමයි පටන් ගන්න සාමාන්‍ය පෙළ විෂයන් ඔක්කොම කරන්නේ. ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ වෙනකොට බොහෝ වාහිදායක වැඩ වෙයි ඔබට. මොකද මේ හැම කෙනාම රජයේ ගුරුවරු උසස් පෙළ උත්තර පත්‍ර බලන සාමාන්‍ය උත්තර පත්‍ර බලන දැනුමෙන් සම්පූර්ණ වෙච්ච ගුරුවරු. ඒ නිසා ඔබට අපි ආරාධනා කරනවා අපි මේ ඉදිරියේදී මේ සම්මන්ත්‍රණ මාලාවෙන් අනතුරුව 2021 ළමයින්ට
ඕලෙල් පටන් ගන්න ළමයින්ට ඕලෙල් ලියන ළමයින්ට අපි පන්ති මාලාව පටන් ගන්නවා. ඒ පන්ති මාලාවේදී ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක. හැබැයි සමහර ළමයින්ට පුළුවන් ඔන්ලයින් සම්බන්ධ වෙලා ඕනම නම් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයෙත් ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොම නමුත් අපේ මේ හමුවන්න පුළුවන් අපි අපේ කන්ටැක්ට් නම්බර් කතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ආයතන සම්බන්ධ වෙලා මේ නම්බර් ලියා ගන්න 071යි 79යි 41යි 139 කසුන්. ඔයාලගේ නංගිලා ඉන්නවනම් මල්ලිලා ඉන්නවනම් සම්බන්ධ කරන්න. සම්බන්ධ කරලා ඉවරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපිට ආමන්ත්‍රණ අපි දෙන්න පුළුවන්. ඔබට ඒකේ වාසියක් දෙනවා අපි. මොකද්ද? පළවෙනි මාසෙම ෆ්‍රී ලබා දෙනවා. ඒ පළවෙනි මාසයේ ෆ්‍රී ලබා දෙන්නේ ළමයින්ට හුරු වෙන්න ඒත් එක්කම ඔබට තේරුම් ගන්න පුළුවන් ගුරුවරයා කවුද? ගුරුවරයා මේ ක්‍රම කරන ක්‍රමවේදය හරියද? ලස්සනද ක්‍රමද? නැත්නම් හොඳට උගන්වනවද? මෙන්න මේ කතාව තේරුම් ගන්න ඔබට මාසයක් ඔබට නොමිලේව ලබා දෙනවා. එතකොට ඔබට පුළුවන් නම් සම්බන්ධ කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒත් එක්කම තමයි අපේ ගුරුවරුන්ගේ දුරකථන අංකත් අපි ඉදිරියේ ලබා දෙනවා. ඒ ලබා දෙනකොට ඔබට පුළුවන් සම්බන්ධ වෙලා ඕනනම් මෙහෙම යන්න පුළුවන්. ඒකේ අතර ඔබට මම හැම වෙලාවෙම කියනවා පුතේ මතක තියාගන්න තව පුංචි කාලයක් ඔබට තියෙන්නේ. ඒ පුංචි කාලයේදී මේ කෙටි වෙලාවට ඔබට හුඟක් දේවල් මට දෙන්න පුළුවන් මගේ විෂය ගත්තන් පස්සේ. මොකද මේ මම ඔබට කිව්වා මම අපෝ සාමාන්‍ය උත්තරපත්‍ර පරීක්ෂණයෙන් ඒක අනිවාර්යයෙන්ම දරුවනේ පේපරේ එන්නේ කොහොමද? පේපරේ අන්තර්ගතය ලැබෙන්නේ කොහොමද? ඒ අන්තර්ගතය අනුව ළමයට උත්තරේ ලැබෙන්න ලකුණු කොහොම ලැබෙන්නේ මට තේරෙනවා. ඒ නිසා මම ඔබට කියන්නම් O level ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ලකුණු දෙන ක්‍රම කීපයක්. ඒක තමයි ඔය මම අර CL ක්‍රම කිව්වේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු හම්බ වෙනවා කීයක්ද? ලකුණු 40ක් හම්බ වෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු හම්බ වෙනවා 60ක්. ඒතර මේ අනිත් විෂයන් වාගේ මේක බෙදෙන්නේ කෙලින්ම 100ම හම්බ වෙනවා ඔබට. ලකුණු 100ම හම්බ වෙනවා. එතකොට මතකම තියාගන්න ඔබ අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා පින්තූරයක් දිහා බලාගෙන ඒ පින්තූරයට වචන කීපයක් දෙනවා 10ක් වචන. ඒ දුන්න වචන ටික ඔබ හිස්තැන් පුරවන්න ඕන නියමානුකූල ක්‍රියාත්මක කරලා. ඒ කියන්නේ හොඳට කියවලා බලන්න ඕන. කියවලා බලලා මේක පුරවන්න තියෙනවා. ඒක පොඩ්ඩක් මේ ඔළුවෙම කරන්න ඕන කාරණාවක්. එතනදී ඔයා කල්පනා කරන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි grammatical rules ව්‍යාකරණානුකූල. අනිත් එක තමයි සාමාන්‍ය දැනීම. දැන් අපි මෙහෙම කතා කරලා තෝරන උදාහරණයක් මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී සරල ව්‍යාකරණයක් තියෙනවා. බලන්න මෙන්න මෙහෙම. ඔන්න අපි කතා කරා මෙන්න මෙහෙම. හරි? යම් වෙලාවක මෙහෙම තිබුණොත් කර්තෘ සමග am is are මෙන්න මෙහෙම තිබුණොත් අපි මොකක්ද දාන්න යන්නේ? අනිවාර්යෙන් ing දාන්න ඕනේ. කර්තෘකාරක වාක්‍යයක නම් අනිවාර්යෙන් ing එන්න ඕනේ. එතන මෙන්න මේක පින්තූරයේදී මතක තියාගන්න මෙහෙම ආවොත් she is මෙහෙම තියෙන වරහන් තුල ඊට පස්සේ ඕනනම් වරහන තුල තියෙන්නේ play කියන ක්‍රියාපදය බ්‍රැකට් එකක් තියෙනවා. ඔබට මෙන්න මේක දිහා බලනකොට මේ හිස්තන පුරවන ටික මෙන්න මෙහෙම තියෙනවා. එහෙනම් අපි දන්නවා අනිවාර්යෙන් නීතිය මොකද්ද? am is plus ing. ඒ කියන්නේ මොකද්ද? playing. ඔන්න හො දාන්න ඕනේ. නැත්නම් ඒක වැරදිනවා. එතන මෙන්න මේ කාරණා මේ be verb එක තියෙන හැම වෙලාවෙම මතකම තියාගන්න ඔබට අනිවාර්යෙන් සිද්ධ වෙනවා මෙන්න මේක තෝරන්න. ඕක තමයි ඔය බලාපොරොත්තු පළවෙනි කාරණාව. ඊළඟ තමයි. දැන් ඕක පළවෙනි උදාහරණය. අනිත් එක තමයි මෙහෙම. බලමුකෝ has have ආවොත්. has have ආවොත් අපි කියනවා pp කියලා. ඒ කියන්නේ මොකද්ද? past participle එක. අතීත කෘදන්ත පදය. pp එක දානවා. ඒ කියන්නේ මොකද්ද? ක්‍රියාපදයක් නිරන්තරයෙන් භාවිතා කරනවා. මේකට කියනවා past participle. අපි කියනවා විමාන. ඔන්න බලන්නකෝ. මෙහෙම. we have වරහන් තුල තියෙනවා create කියලා. create නිර්මාණය කරනවා. එතකොට we have create කියලා කිව්වන් පස්සේ මතක තියාගන්න ඔබට මේ තියරිය මතක නම් has have සමග past participle කියන තියරිය එන්න මතක තියෙනවා නම් අනිවාර්යෙන් ඔබට මේක දාන්න වෙනවා created කියලා. C R E A T E D. ඔක වර්ණගෙන්නේ create created අන්නේ විදිහටම තියන්න. එතකොට මේක තව නීතියක්. එතකොට මම තියන්න තව බලමු එහෙම.
අපි ඒ විදිහට නෙමෙයි. මේක has have had આવොත් will have આવොත් will have එහෙනම් මෙන්න මෙහෙම ආවත් එහෙම තමයි අපි කියන්නේ. ඒ කියන්නේ ඒත් අනිවාර්යයෙන්ම ඔබට දාගන්න ඕන මෙන්න මේ අවශ්‍ය කරන පදේම තමයි. බැරි වෙලාවත් ඕක ඔබ මේ ඔබෙන් මේ ප්‍රශ්නේ දෙන්නේ අනිවාර්යයෙන්ම ඒ හිස්තන පුරවන්න මේ කාරණාවටම තමයි. ඊළඟ තමයි අපි මේ උගාඩු I will have ඔන්න හිස්තනක් දෙනවා වරහන් තුල දෙනවා clean I will have clean the board in my classroom බලමුකෝ ඒක තිබ්බා right එහෙනම් will have ආපු ගමන් මත තියන්න මේ කතෘ සමග will have firm එක ආපු ගමන් මත තියන්න අනිවාර්යෙන් එන්න ඕන I will have මොකද්ද cleaned clean මොකද has have right ඔන්න ඔය තියරිය මෙන්න මේ වගේ පොඩි පොඩි නීති තියෙනවා මේවා තමයි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්නේ පින්තූරය විස්තර කරන එකේදී පින්තූරයක් විස්තර කරනකොට මත තියන්න පින්තූරයේදී අනිවාර්යෙන්ම ඔබ ලකුණු 5ක් ලබා ගන්න මතකව තියාගන්න පින්තූරයේ ලකුණු 5 හම්බුනාට එක හිස් තැනකට ඔබට හම්බෙන්නේ ලකුණු කීයද ලකුණු භාගය හම්බෙන්නේ ලකුණු භාගයක් තමයි මේ ලකුණු භාගයට තමයි ඔබ ඔය උත්සාහ ගන්න හැබැයි ඔබට වාසනාවට ඔබට වචන ටික දෙනවා ඒත් එක්කම තමයි ඔබට දෙන එකම ඇඩ්වයිස් එක ප්‍රශ්න පත්‍රයේ අතර ගත්තන් පස්සේ මතක තියාගන්න පුතේ ඉස්සෙල්ලාම පැන්සල ගන්න කවදාවත් මම මේ මගේ අත්දැකීම කියන්නේ කවදාවත් පෑන ගන්න මෙපා පැන්සල ගන්න ඔබට දැන් ඔන්න සමහර වෙලාවට අපි කියමු දැන් උත්තර ටික දාන්න තියෙන්නේ B A C D A ඔහොම කියමුකෝ 1 2 3 4 5 මේ ටික දාන්න තියෙන්නේ එක උත්තරයක් දිහා අපි කියමුකෝ F කියමුකෝ හා ඔහොම දාන්න දැන් මේක දීලා තියෙනවා නම් ඔබට දාන්න තියෙන්නේ මෙහෙම දැන් ඔබට හිතෙනවා මේකේ මුලින්ම මේක කියවද්දි මම තියන්නේ මේක හරි කියලා හිතනවා. හැබැයි ටක් ගාලා කියලා පෑන ගත්තා මේක දානවා. ඊළඟට ඔබ දානවා. දාන ගිහිල්ලා බලනකොට හැබැයි මේ අතරමඟදී වඩාත් ගැළපෙන එකක් තාව වෙන කොහේ හරි තියෙනවා. මේ වචනයක් මෙතන ගැළපෙනවා කියලා. ඒතර මේ වෙන එක අනිවාර්යෙන් මෙතන නම් ඔබ අනිවාර්යෙන් සිද්ධ එක්ක කපන්න වෙනවා මේක. එහෙම නැත්නම් ඔබට ටිපෙස් කරන්න වෙනවා. මේ වැඩේ කරන්න එපා. ඒ නිසා පැන්සලින් මේ වැඩේ කරන්න මේ වැඩේ පැන්සලේ කරන් පස්සේ ඒ පැන්සලෙන් කරලා ඉවර වෙලා අවසානයේදී ඔබට කන්ෆර්ම් වුණාන් පස්සේ තහවුරු වුණාන් පස්සේ ඔබට පුළුවන් ඒකේ නිවැරදිතාවය අනුව දාගන්න. මොකද ඔබට හැම වෙලාවෙම ප්‍රශ්නේ දෙන්නේ use the suitable word to complete the sentences. වාක්‍ය සම්පූර්ණ කියලා suitable word නැත්නම් ගැළපෙන වචනේ තමයි දාන්න කියලා කියන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම තියන්න ඔබ ටිකක් එතනදී බුද්ධිමත් වෙන්න ඕන. මම මෙහෙම කිව්වොත් ඔබට ඔය ප්‍රශ්නයක් කියලා කියන්නේ ඔය හිස්තැන් පහයි තියෙන දාන්න හිස්තැන් පහට තියෙන නියමිත වචන පහයි තියෙන්නේ ඔය වචන පහට දාන්න ගියන් පස්සේ මම ඔබට මෙහෙම කිව්වොත් මේකට දැලිපිහියෙන් කිරි ගන්න වැඩක් කියලා කිව්වොත් ඒක හරි. ඇයි එහෙම වෙන්නේ හේතුව? දැලිපිහියෙන් කිරි ගන්න කිව්වම පුතේ මතක තියාගන්න දැලිපිහියෙන් අපි කිරි ගන්න ගියාම පොඩ්ඩක් එක්කෝ කට කැපෙන්න පුළුවන් කිරි කණ්ඩත් වෙනවා හැබැයි පොඩ්ඩක් අවදානමක් තියෙනවා. ඇයි හේතුව? ඒක කැපෙන හින්දා බොහොම තියුණු ආයුධයක්. ඒ වගේම තමයි. ඔබ මෙතෙන්ද ගිහිල්ලා කියවලා බලන පළවෙනි එකම කියවලා බලනකොට හරි කියලා දැවුනට මතක තියාගන්න දෙවෙනි තුන්වෙනි අවස්ථාව අනිවාර්යයෙන්ම වැරදෙන අවස්ථා තියෙන පුළුවන්. ඒ නිසා එකක් ඔබ වරද්දාගත්තොත් මතකම තියාගන්න ඔබට ලකුණු හම්බෙන්නේ 3යි. ඒ කියන්නේ ලකුණු දෙකක් කැපෙනවා. ඇයි හේතුව? ඔබ ඉතිරි එක දාන්නෙත් කොහේ හරි ගිහින් නැවත වැරදි පොට් එකකට. ඒ නිසා අනිවාර්යයෙන්ම තියාගන්න ඕක හොඳටම අවධානයෙම කරන්න ඕන කාරණාවක්. ඊළඟ තමයි පුතේ ඔබ රචනාවක් ලියන්න ගියන් පස්සේ රචනාවේදී හැම වෙලාවෙම යන්න දැන් ඔබ දන්නා දේවල් හුඟක් තියෙනවා. නොදන්නා දේවල් හුඟක් තියෙනවා. ඔබට හිතේ තියෙනවා වචන ගොඩාක් එනවා. මේවා ඔක්කොම ලියන්න යන්න එපා. අදාළ කාරණාව ලියන්න ගියන් පස්සේ මම තියාගන්න එක වාක්‍යයක් ලියලා ඉවර වෙලා ඒ වාක්‍ය නැවත වතාවක් හොඳට කියවලා බලන්න. ඒ වාක්‍ය හරිනම් පමණක් ලියන්න. මොකද හේතුව ඒ වාක්‍ය හරිනම් පමණක් තමයි ලියන්නේ. ඒ වාක්‍ය ලියලා ඉවර නැවත වතාවක් හොඳට කියවලා බලන්න මේක හරිද කියලා. ඒ වාක්‍ය හරිනම් ඊළඟට යනවා. දැන් ඊළඟ මම ඔබට කතා කරන මාතෘකාව තමයි මම දැන් ඔබට කතා කරා වර්තමාන කාලයෙන් රචනාවක් ගොඩනගන්නේ කොහොමද? ඒ වගේම තමයි අතීත කාලයෙන් ගොඩනගන්නේ කොහොමද? මම කිව්වා මේකේ පොඩි රහස් දෙකක් තියෙන එක තමයි වර්තමාන කාලයේ කොහොමද නිර්මාණය කර හැම වාක්‍යයකම බේස් verb එක අපි කියන ප්‍රධාන ක්‍රියාපදයේ තියෙන්න ඕන අනිවාර්යයෙන්ම වර්තමාන කාලයෙන් තියෙන්න ඕන අතීත නම් අතීත ක්‍රියාපදයක් තියෙන්න ඕන. දැන් මම කතා කරනවා
my ambition is to be a teacher one day. ඔන්න බලන්නකෝ. My ambition is to be a teacher one day. ඔබට කියනවා මෙන්න මේක ලියන්න. දැන් ඔබට මේකේ තියෙන එකම හින්ට් එක තමයි කාලය තීරණය කරලා තියෙනවා. ඔබට කාලය අනිවාර්යෙන් ඔබ ගන්න ඕන අනාගත කාලේ. මොකද හේතුව ඔබ දැන් කතා කරනවා වර්තමාන කාලේ ඉඳගෙන අනාගත කාලයේ සිදුවෙන ක්‍රියාවලියක් සම්බන්ධව. එහෙනම් මේක ලියන්න ගියන් පස්සේ ඔබ අනිවාර්යෙන් hope කියන verb එක භාවිතා කරන්න. මොකද හේතුව hope කියන එකෙන් තමයි මේක ප්‍රශ්නේ සම්පූර්ණම ක්‍රියාත්මක වෙන්නේ. right. අපි කියනවා මෙහෙම ගොඩාක් අරමුණු මිනිස්සුන්ට තියෙන නැත්තම් මටත් තියෙනවා. අපි කියමු මෙහෙම there are කෙටිම අපි ලියුවොත් many ambitions of the people in the world. මේක හරි කාරණාවක්නේ. ලෝකයේ මිනිස්සුන්ගේ ලොකු බලාපොරොත්තු වෙනවා. ගොඩාක් ඇම්බිෂන් තියෙනවා. දැන් අපි කියන්නේ නේ මොකද්ද? මගේ ඇම්බිෂන් එක. අපි දැන් මෙතන මෙහෙම කිව්වට ඔබ මෙතනින් සම්බන්ධ කරන්නේ but එකකින්. මොකද්ද? but. නමුත් දැන් කියනවා my ambition is to be a teacher one day. මේක බොරුවක් නෙමෙයි. මිනිසුන්ට බොහෝ අරමුණු තියෙනවා. නමුත් මගේ අරමුණ ගුරුවරයෙකු වීමයි. ඒතර මත ධානය පුතේ මෙන්න මේකට ලකුණු හම්බෙන්න ඔබට. මෙන්න මේකට is to be කියන එක ඉතාමත් වැදගත් ග්‍රැමර් පොයින්ට් එකක්. මොකද හේතුව වර්තමානයේ කතා කරන කාරණාවක් අනාගත කාලේ සඵල වෙනවා නම් අපි ඒක ගන්න අනිවාර්යෙන් is to be කියන ග්‍රැමර් පොයින්ට් එකකින්. right. දැන් ඔබ කියන්න ඕන මම මෙහෙම වෙනවා කියලා. දැන් ඔබ කියන්නේ මොකද්ද? now I am a student of grade 11. දැන් කවුද මම? දැන් මම 11 පන්තියේ ළමයෙක්. එතකොට දැන් බලාපොරොත්තු මොකද්ද? අනාගත කාලයේ ගුරුවරයෙකු වීමයි. එහෙනම් දැන් මං බලාපොරොත්තු වෙනවා අනාගත කාලේ මෙන්න මේ ගුරු භූමිකාවට එනවා කියලා. එහෙනම් දැන් මම ශිෂ්‍යයෙක්. දැන් අපි කියනවා මට තියෙනවා ගොඩාක් විභාග පාස් වෙන්න. I have to pass many examination මට විභාග ගොඩක් තියෙනවා පාස් වෙන්න. right. after passing these examination I really accept my ambition. දැන් මම කරන්නේ මොකද්ද? මට විභාග ගොඩක් පාස් වෙන්න තියෙනවා. after passing these examination I really accept my ambition. ඊට පස්සේ මම මගේ අරමුණ සඵල කරගන්නවා. right. එහෙනම් ඒක කරගන්නවා කියලා කිව්වෙන් පස්සේ ඕකේනවා. ඊට පස්සේ කියන මොකද්ද? මම ඒක සඵල කරගත්තා වගේ නෙමෙයි. සඵල කරගත්තාන් පස්සේ මට මොකද වෙන්නේ? right. ඊට පස්සේ මට පුළුවන් මට දෙමව්පියන්ට උදව් කරන්න. ඇත්තම කියනවා දෙමව්පියන්ට උදව් කරන්නේ නැහැ නේද? නමුත් ඉතින් ඒ වුණාට සමහර වෙලාවට ඉතින්
සමහර වෙලාවට ඉතින් ඒක නෙවෙයි තමන් උදව් කරගන්නවා. right. In that moment I can help my parents. චුට්ටක් එහෙමත් කියනවා. ඔන්න හරි. මේ විදිහට මම කියන්න පුතේ ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ. ලියන්න පුළුවන් රචනාවක් අනාගත කාලේ. පොඩ්ඩක් බලමු අපි. හරි. My ambition is to be a teacher one day. යම් දවසක මගේ බලාපොරොත්තුව ගුරුවරයෙකු වීමයි. ඒ අතර යා කියන නක් ගාලා. There are many ambitions of the people in the world. ලෝකයේ මිනිස්සුන්ට බොහෝ බලාපොරොත්තු තියෙනවා. But my ambition is to be a teacher one day. නමුත් මගේ බලාපොරොත්තුව ගුරුවරයෙකු වීමයි යම් දවසක. Now I am a student of grade 11. මම දැන් ඇවිල්ලා 11 පන්ති ශිෂ්‍යයෙක්. I have to pass many examinations. මට ගොඩක් විභාග පාස් වෙන්න තියෙනවා. After passing these examinations, I really accept my ambition. මම ඇත්ත වශයෙන්ම really accept ACCEPT. Accept my ambition. ඇත්ත වශයෙන්ම මම මගේ අරමුණ සඵල කරගන්නවා. In that moment, I can help my parents. මේ ටික ප්‍රමාණවත් වෙනවා. මට තියන්න ගොඩාක් වැල් වටරන් ලියන්න ගියොත් ඔබට ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද සමහරවිට මෙච්චර දෙයක් වැඩේ කරලා තියෙනකොට ඔබට සාර්ථකයි ලකුණු හම්බ වෙනවා. හැබැයි එහාට ගියොත් ඒ හම්බෙන්නේ ඔබට ලකුණු 5මයි මේ හම්බෙන්නේ 5මයි. එහෙමනම් වැඩිපුර කරන්න අවශ්‍ය ලකුණු ක්ලොම් එකට ලකුණු හම්බ වෙනවා. මේ ලකුණු හම්බ වෙනවා CL දෙකට අනිවාර්ය ලකුණු හම්බ වෙනවා. ඒ කියන්නේ 3යි 2යි 5 හම්බ වෙනවා. right. විනාඩියක් ගන්න අරගෙන ඔබට පුළුවන් මේක ලියාගන්න. ප්‍රශ්න අහන්න එනවනේ. ප්‍රශ්න එනවනේ. ක්ලාස් ගොඩක් හොඳයි. ළමයි දානවනේ. From Xiaomi to direct message. ඔය වීඩියෝ නැද්ද? රයිට් දරුවනි. දැන් එහෙමනම් මං හිතනවා ලොකු වැඩ කොටසක් වුණා ඔබට. අපි මේ කාරණාව සියල්ල කරන්නේ ඔබට මං කිව්වා මුලින්ම කිව්වා නොමිලේ මේ සම්මන්ත්‍රණ මාලාව අපි කරන්නේ. ඒ නිසා අපි මේ කරන ප්‍රෝග්‍රෑම්ස් මේ කරන ක්‍රියාකාරකම් නැත්තම් මේ වැඩසටහන් සියල්ලම මේ පාඩම් සැලසුම් සියල්ල අපි දාන YouTube එකටත් දානවා. YouTube දැම්මන් පස්සේ නැවත නැවත ඔබට බලන්න පුළුවන් ගැටලුවක් නැහැ ගිහිල්ලා බලලා සන්තෝෂයෙන් විභාගයට වාඩි වෙන්න අපි ඔබට උදව් කරගන්න කියලා ඉල්ලීම් කරන අතරතුරේදී හැබැයි ඉතින් අමතක කරන්න එපා මේ අපි සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සපෝට් එකක් කරන්න. ඒකත් ඔබ යුතුයකමනේ. එහෙම අපි කරමු. ඒ නිසා දරුවනේ තව කාරණාවක්. අපි මේ වැඩේ කරනකොට මතක තියාගන්න අපි ඔබත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ නැති වෙනවනේ. අපි ඉතින් මෙහෙම වැඩේ කරගෙන යනකොට ඔබට පුළුවන් ඔබට යම් යම් අවස්ථාවලදී ඔබේ මොන හරි රචනා සම්බන්ධව ගැටලු තියෙනවා නම්
ප්‍රශ්න පත්‍රය සම්බන්ධව ගැටලු තියෙනවා නම් අපි ළඟ උත්තර පත්‍ර මේවා තියෙනවා, ස්කීම්ස් තියෙනවා, මාර්කින් ස්කීම් තියෙනවා. WhatsApp group එකක් අපි දාලා තියෙනවා. අපේ WhatsApp group එකට දාන්න පුළුවන්, ඉල්ලන්න පුළුවන්, අපි දෙන්න පුළුවන්. අපි සමහරට තව මාසයක් විතර තියෙනවා. මාසයක් මොකද දවස් 25ක් 30ක් විතර තියෙනවනේ. 30 25 තියෙන හැම 30යි තියෙන හැම. ඒතර එක පටන් ගන්න විභාගේ මේ දවස් ඉස්සර මම අනිවාර්යෙන් ඔබට ලොකු සහයෝගයක් කරනවා. ප්‍රශ්න පත්‍ර අංක 16 දී මම උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ ළඟ තියෙන හුඟක් දේවල් දෙන්න පුළුවන්. මගේ අනික තමයි මේ කටපාඩම් කරගෙන රචනා හැම සා මම ඔබට ඒක ලබා දෙනවා. ඒ ලබා දෙනා වගේම ඔබට පුළුවන් අපිත් එක්ක ලින්ක් වෙන්න. ලින්ක් වෙලා සුසිපින් අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වෙන්න. ඉදිරියේදී බොහෝ දුර අපි ඇඩ්වාන්ස් ලෙවල් ඉංග්‍රීසි පටන් ගන්නවා. ඔබට තව කාරණාවක් කියන්න ඕන. ඔන්න 2021 ඉඳලා අලුත් කොන්දේසියක් එනවා. ඒ තමයි උසස් පෙළ විෂයට නැත්නම් උසස් පෙළ විභාගයේදී ඉංග්‍රීසි අනිවාර්යෙන් එස්සයක් හරිය තියෙන්න ඕන කියලා. ඔබ සමහරවිට ඉංග්‍රීසි විෂය සම්බන්ධව දැනුවක් වෙන්නේ නැහැ. ඒ හේතුව මොකද? ඒක අනවශ්‍යක ඉන්නවා. සමහර වෙලාවට 2021 න් පස්සේ ඒ තුනක් ගත්ත පුද්ගලයා විශ්වවිද්‍යාලයේ යන්නේ නැහැ ඉංග්‍රීසි වලට W එක තිබ්බොත්. W එක තිබ්බොත් යන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට A2කුයි නැත්නම් A1යි B2යි තියෙන එක්කෙනා ඉංග්‍රීසි වලට S එකක් වා තිබ්බනම් සමහරට මෙන්න මෙයා කැම්පස් යනවා. මොකද හේතුව ඉස්සර් ස්කෝර් එක පරීක්ෂා කරන්න යනවා අනිවාර්යයෙන්ම මේ විෂයක් ෆේල්ලා තියෙන එක පහලින් දාලා. ඒ නිසා අනිවාර්යෙන් විභාගයේ විෂයක් ෆේල්නවා කියලා කියන්නේ ඉස්සර් ස්කෝර් එකක් පහල යනවා. ඒ නිසා පොඩ්ඩක් ඔබ එතනත් පොඩ්ඩක් මේ අනිවාර්යයෙන්ම ඉන්න ප්‍රශ්නයක් එනවා. පුතේ දැන් එක්කෙනෙක් අහලා තියෙනවා සර් YouTube channel එක මොකද්ද? අපි මේ අපේ group එකට දාන්නම් link එක. එතකොට ඒ link එකට යන්න ගිහිල්ලා අපිට බලන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. තවත් ගැටලුවක් තියෙනවා නම් ඔබට යොමු කරන්න පුළුවන්. ප්‍රශ්න උත්තර දෙන්නම් මම. මට දැනෙනවා මේ ක්ලාස් එක ගොඩක් හොඳයි. good evening ප්‍රශ්න ගොඩක් ඇහෙනවා. කමන්නේ සන්තෝසයි. ඒ කියන්නේ අපි කරන කාරණාව හොඳයි කියලා අපිට දැනෙනවා. ඒ නිසා මම හිතනවා දරුවෝනේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න ආයෙත් අපි කරමු. ඒ නිසා ඔබට මම නැවත වතාවක් මතක් කරනවා බොහොම සරලව මේ වැඩේ කරන්න. මොකද හේතුව sometime if I talk with you language of English you unable to identify what is the language of English. Therefore you may struggle with the questions. මම මේක කතා කරන එක සම්පූර්ණම always කතා කරොත් මේ ඉංග්‍රීසියෙන්ම ඔබට ඒක ප්‍රශ්නයක් වෙයි. So therefore I would like to tell these things in Sinhala because of that. So you may identify very well with the mother tongue. මාතෘ භාෂාවත් එක්ක ඔබට මේක තේරුම් ගන්න හොඳට පුළුවන් වෙවි. Therefore so I'm not going to speak with in English most of time. මම ගොඩක් ඉංග්‍රීසි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තේ මොකද හේතුව ඉංග්‍රීසි ගුරුවරුන්ට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි වැඩිපුරම ඔය ගිහිල්ලා ඉංග්‍රීසි කතා කරනකොට කතා කරන් පස්සේ ළමයින්ට ඒක තේරෙන්නේ නැති වෙනකොට ළමයි ඊට පස්සේ ටික ටික ඒ පන්තිෙන් අත්හරිනවා. අනේ සර් හයියෙන්ම කතා කරන තේරෙන්නේ නැහැ මොකද කියලා. එහෙමනේ. එහෙම නෙවෙයි මං කියන්නේ. නිසා අපි අනිවාර්යෙන් ඔබට ටිකක් අවශ්‍ය දේවල් මට දැන් මම මේ එනවා මේ ප්‍රශ්න එනවා ඔන්න නෝටිස් එක කියා දෙන්න කියලා අහනවා සර් නෝටිස් එක ලියන හැටි කියලා දෙන්න පුළුවන්ද? ඔව් පුතේ මම අනිවාර්යෙන් මගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 16 මේ සෙමිනාර් එකේ සාකච්ඡා කරනවා. ඔබට වැදගත් ප්‍රශ්නයක් මම අනිවාර්යෙන් දෙනවා. මේ අවුරුද්දේ ඔබට ලින්ක් කරනවා. මම අනිවාර්යෙන්ම ලබා දෙනවා. බා chart එකේ එන එකම දෙනවා වහෙන්න එපා. තව මම අද කතා කරන්නේ බොහොම ටිකයි. තව ගොඩාක් දේවල් ඉදිරියේදී මම ඔබට සම්බන්ධ වෙනවා අනිවාර්යෙන්ම. ගැටලුවක් නැහැ. තව ඉංග්‍රීසි පේපර් එකේ දෙක කොටසේ chart ලියන හැටි ඕනේ සර්. හරි. අනිවාර්යෙන්ම දෙනවා. ඒක දෙනවා පුතේ බයන්න එපා. ඒ chart එක ලියන හැටි දැන් මේ chart එකම දෙනවා. මේ අවුරුද්දේ දෙන chart එක මම දෙනවා. හරි. ඒක මම වගකීමෙන් ඔබට දෙනවා. අනිවාර්යෙන් මෙසේ chart එක එන හැටි මම ගෙනවා. සෝ ඒ වගේම තියෙනවා ඊළඟ දවස passive voice ටිකක් කරන්නකෝ සර්. හරි. එකක් කරනවා. passive voice කරනවා බයන්න දෙනවා. passive voice කරනවා. ඊළඟට තමයි thank you very much sir. right. පුතේ ඔබටත් බොහොම ස්තුතියි. thank you very much for all of you. right. පන්ති තාම නවත්තන්නේ අපි ඊළඟට අපි දෙන්න වෙනවා ඊළඟට ක්ලාස් එක කරන දවස. නේ. හරි. right පුතේ. ලබන සඳුදාම අපි 8ට පටන් ගන්නවා මේ විදිහටම 8ට පටන් අරන් 10 වෙනකම් ප්‍රශ්න කරමු අනිවාර්යයෙන්ම. එතකොට
ඔබට පුළුවන් මේ ඉදිරි දවස් 3 ඇතුළත දවස් 4 ඇතුළත ටිකක් ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන් වෙයි. තවත් ප්‍රශ්න ඇහෙනවා වගේ සර් ලෙටර් එක කරන්නකෝ රයිට්. ලෙටර් එක කරන්න පුළුවන් පුතේ. මෙහෙම දෙයක් තියෙනවා. ඔය ලියුමයි chart විස්තර කිරීමයි එන්නේ 14 වෙනි ප්‍රශ්නේ. 14 වෙනි ප්‍රශ්නේ. එතකොට 14 වෙනි ප්‍රශ්නේ එකට එන්නේ ලෙටර් එක. එකට එන්නේ ලෙටර් එක. ලෙටර් කියා දෙන්න පුළුවන්. දෙකට එන්නේ chart එක. මම ඔබට chart එක විස්තර කරලා දෙනවා හරියටම කරන්න පුළුවන්. ඒකේ chart එක අනිවාර්යෙන් එනවා. මේසරේ මෙන්න මේ bar chart එකක් එන්නේ. මේ bar chart එක මම කරන හැටි සම්පූර්ණ ඔබට කියා දෙනවා. bar chart එකේ සියලු දත්ත මම හරියට ඔබට ලස්සනම කියා දෙනවා. ඒක කිසිම ගැටලුවකින් තොරව කියා දෙනවා. ඒ නිසා bar chart එකට හුරු වෙන්න 14 වෙනි ප්‍රශ්න දෙවෙනි එකට. bar chart එක. ඒතර මේකට පුරුදු වෙන්න මම අනිවාර්යෙන් මේක ලස්සනම කියා දෙනවා. මේක ඔබට කටපාඩම් කරලා ලියන්න පුළුවන්. බොහොම සරල ක්‍රමයක් කියා දෙනවා. ඒතර අනිවාර්යෙන් ඔබට පුළුවන් මේකට යන ලියුමත් කියා දෙන්නම් ගැටලුවක් නැහැ. ලියුම ඉතින් ලියන්න ගියාම ලියුමේ ගැටලු ටිකක් තියෙනවා. මොකද හේතුව ලියුම ඔබට නිර්මාණය කරන්න මෙපාය. ඒක ඔබට තාම තේරුම් නැති ඇති. ඔබ ගුරුවරුන්ගේ ක්ලාස් වලට ගියා නම් බොහෝ දුරට මේ මම මගේ අත්දැකීමෙන් කියන්නේ ඔය 14 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 2 ඒ කියන්නේ chart විස්තර කිරීම හරිය ලේසි. So what are the things that you can see in the board in the question paper? So that is the describing things. ප්‍රශ්න පත්‍රයේ 14 වෙනි එක දෙවෙනි කියලා කියන්නේ ඔබ මොනවද දකින්නේ මේ පේපරේ ඒ ටික අනිවාර්යෙන් ඔබට ලියන්න පුළුවන්. මොකද හේතුව මේ ලියුම කියලා කියන්නේ නොදකින දෙයක්. ඒ කියන්නේ ලියුම අනිවාර්යෙන් ලියන්න ඔබ නිර්මාණය කරන්න වෙනවා. ඔබට ලකුණු 3ක් 4ක් හම්බ වෙනවා ෆෝමැට් එකට. හැබැයි මතක තියාගන්න ලියුම අනිවාර්යෙන් ඔබට නිර්මාණය කරනවා. මේ නිර්මාණය කරන්න වෙනවමයි. ඒතර chart එක ඔබ නිර්මාණය කරන්න දෙයක් නෑ ඔබට. ඇයි හේතුව chart එකට ඔබට නිර්මාණය කරන්න දෙයක් නෑ. මේකේ පේන දේ තමයි විස්තර කරන්න තියෙන්නේ. right. ඒ නිසා අපි ලබන සතියේ chart එකක් දෙන්නම්. chart එකක් දීලා chart 3ක් මම කරන්නම්. ඒතර ඒක අනිවාර්යයෙන්ම ගැටලුවක් නෑ. මේ මාත් එක්ක සම්බන්ධ තව යාළුවන්ට කියන්න සම්බන්ධ වෙන්න කියලා. ඒතර අනිවාර්යයෙන්ම මේක අපි මේ කරනවා. ලෙටර් කියන්නකෝ ඩයලොග් එක කරන්න සර්. ඩයලොග් එක හරි. ඩයලොග් එක කරන්න පුළුවන් ගැටලුවක් නෑ. ඩයලොග් එකේත් බොහෝ දුරට මේ 16 වෙනි ප්‍රශ්නේ කතා කරන්න පුතේ. 16 වෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඩයලොග් එකකට වැඩිය මේ කතාවක් ගොඩනගෙන එකක් එන්නේ. ඒකත් මම කතාව කියා දෙන්නම්. මේ රචනාවක් තියෙනවා මගේ ළඟ එක දෙන්නම්. ඒ ඩයලොග් එක දෙන්න ගැටලුවක් නෑ. කරන්න සර්. ඩයලොග් එක කරන්න සර්. ඒක මරු ඊළඟ කියන සර් දෙසැම්බර් කරන අයට ඕරල් ක්ලාස් තියෙනවා. ඔව් දෙසැම්බර් කරන අයට තියෙනවා. ඔව් කිව්වා නේ. ඒක දැන් මේ ඔව් පුතේ ඔබ ප්‍රශ්නයක් අහනවා දෙසැම්බර් මාසයේ විභාග කරන අයට ඒ කියන්නේ 2021 ඕ ලෙවල් අයට. ඔව් පන්ති පටන් ගන්නවා මෙහි අපි. පන්ති පටන් ගන්නවා හෙට අනිද්දාම අපි පන්ති පටන් ගැනීම අපි දින දැනුම් දෙන්නම් හෙට අනිද්දාම. දැනුම් ඔව් අපි අර දුන්න නම්බර් එක කසුන්ගේ නම්බර් එක කතා කරලා වෙලාව අහගන්න. ඔව් අපහු නම්බර කියන 071 79යි 41යි 139 කසුන්. මේ නම්බරේ ලියාගෙන තියාගෙන පුතේ ඔබ කතා කරන්න ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර ඉංග්‍රීසිගේ පන්ති තියෙන වෙලාව අහන්න. ඒතර දෙන්නම් අපි. එතකොට මේක පටන් ගත්තාම අපි දිගටම හුඟක් දේවල් කරනවා. ඒත් එක්කම දෙසැම්බර් මාසයේ ළමයින්ට මේ එන දෙසැම්බර් ලියන කට්ටියම අනිවාර්යෙන් පටන් ගන්නවා. ඒක දැන් පටන් ගන්න තාම තව 7ක් විතර ඇයි අපිට ඩේට් දෙන්නම් අපි. මේ ඔව් දැනට මේ වෙනකොට ලියාපදිංචි වෙනවා ළමයි ටික. ඒත් එක්කම අපි දැන් තාම එතනට ගියේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව අපිට මේ හෙට අනිද්දා ලියන ළමයික ලොකු වගකීමක් තියෙනවා. ඒ ටික ඉවත් කරලා තමයි අපි පටන් ගන්න. දැන් පටන් ගන්නවා යනවා. ඒතකොට අනිවාර්යෙන් අපි ඒ සම්බන්ධය ඇති කරගන්නවා. ඔව් තව ප්‍රශ්න නෑ නේද? එපමණයි. තව ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුතේ අපි අනිවාර්යෙන් කතා කරමු. රයිට්. ඩයලොග් එක කරන්න කාලේ මදි වේ පුතේ. තව විනාඩි 15ක් විතර තියෙන්නේ. ඩයලොග් එක අපි ලබන හතියේ මම විශ්වාස කරනවා අනිවාර්යෙන් ඔබට ලෙටර් එක දෙන්නම් අනිවාර්යෙන්ම. මේ සැරේ පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට ඔබට ඊමේල් එකක් එනවා. ඔන්න මම ඔබට ඉඟියක් දෙනවා. ඊමේල් එකක් එනවා. ඊමේල් එක නෝටිස් එක නෝට් එක මේ තුන ගැන ලබන හති කතා කරනවා. හරි. නෝටිස් එක
note එක ඊමේල් මෙන්න මේ තුනම කතා කරනවා. ඊළඟ දෙවෙනි ප්‍රශ්න පත්‍රේ අපි අනිවාර්යෙන් chart කතා කරනවා. charts කතා කරනවා. ඊළඟට 16 වෙනි ප්‍රශ්නේ කතා කරනවා. 16 වෙනි ප්‍රශ්නේ තියෙන ඔබට ටිකක් අමාරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම කතාවක් ස්පීච් එක ඒ ගොඩනගන හැටි සහ ඒකේ විස්තර කතා කරනවා. ඔබට කටපාඩම් කරගෙන යන්න පුළුවන් මම ක්‍රමයක් බොහොම සරල ක්‍රමයක් කියා දෙන්නම්. ඒතකොට ඒක අනිවාර්යෙන් ඔබට යන්න පුළුවන්. ඉතින් ওই ටික අපි කරගෙන යන්. තව මොනවද? සර්ගේ වටින කාලේ කැප කළාට thank you sir. ඔව් පුතේ එහෙම කිව්වට බොහොම ස්තුතියි. ඔයාලටත් මම ඒක තව දුරටත් කරනවා. තව 7-3ක් කරනවා. thank you. ඒ දරුවා කවුද? ශම්මි නේද? ඔව්. බොහොම ස්තුතියි පුතේ ගැටලුවක් නැහැ. ඔයාම කිව්වට අනිත් අයටත් ස්තුතියි. අපි දැන් මේකෙන් බලාපොරොත්තු වෙන කාරණා ගොඩක් තියෙනවානේ. අපි ඇත්තටම රජයේ ගුරුවරු ජාතියට යමක් කරන්න ඕන. එතකොට මේ අවුරුදු පුරාම අපි ටියුෂන් කළා වගේම තමයි අපි අපේ පාසල්වලත් අනිවාර්යෙන් සෙමිනා කරනවා. මම නොමිලේ සම්මන්ත්‍රණ කරනවා. මම මේ ඊපෙරදා ගිහිල්ලා කරා නොමිලේ සම්මන්ත්‍රණය මුළු දවසම කළා. තන්ත්‍රීමල ධර්මපාල මහාවිද්‍යාලයේ හෙට අනිද්දා අපේ තව එකක් තියෙනවා. ඒකෙම තව එකක් මේ චන්ද්‍රමාල විඥාන විද්‍යාලයේ තියෙනවා. මේවයි ගොඩක් තැන් වල කරනවා. ඒ වගේම තමයි මේක පුතේ කරන්නේ. මම හිතුවා අපේ අධ්‍යාපන ආයතනත් එක්ක සම්බන්ධ වෙලා මේක කියන්න කියලා. ඒ නිසා ඔබ සොසිප්පින් අමතක කරන්න එපා. මේ කාරණාව අපි කරන්නේ ජාතියට කරන මෙහෙමරක් වශයෙන්. එහෙම කතා කරන දරුවන්ට බොහොම ස්තුතියි. අපගේ ස්තුතිය පුදු කරනවා. අපි එහෙමනම් තව එනවා thanks story telling. Oh thanks we consider as good. Thank you very much පුතේ. thank you කියලා ආයෙ වෙනවා. thank you පුතේ. right ඔබට thank you. හරි පුතේ. දැන් එහෙමනම් අපි නවත්තනවා පන්තිය. ඔබට මම පොරොන්දුවක් කරනවා. ඒ පොරොන්දුව මොකද්ද? මේ අද සම්බන්ධ වුණා වගේම යාළුවෝ ඔක්කොටම කියන්න. යාළුවෝ ඔක්කොටම කියලා ඉවරලා තව සම්බන්ධ කරන කිසි ප්‍රශ්නයක් නැහැ. මම වගකීමෙන් කියනවා. රජයේ ගුරුවරයෙක් මම අවුරුදු 17ක මම කැලණි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍ය උපාධ්‍යාපතියෙක්. ඉතින් අපි රජයේ ගුරු භූමිකාවට එන්නෙමත් ඉංග්‍රීසි විෂයටම පත්වීම අරගෙන ඒ නිසා මට කිසි ගැටලුවක් නැහැ. මම දැනුම තියෙන ඔළුවේ තියෙනවා. ඒ නිසා ඔබත් එක්ක මේ ගමන යනවා. ඔබේ යාළුවන්ට කියන්න තව දවස් 3ක් මම කරනවා. මේ දවස් 3 ඇතුළත අනිවාර්යෙන් පුතේ ඔබට වටිනා කියන ඒත් එක්කම ප්‍රශ්න පත්‍රේ පාස් වෙන්න ඕන. දැන් ඔබ හිතුවා නම් අනිවාර්යෙන් මේ වෙනකොට ඔව් මම ගන්නේ C එකක්. ඔබ අනිවාර්යෙන් ඒකට ගෙනියනවා මම. ඔබ ගන්නේ B එකක් නම් මම අනිවාර්යෙන් ඒක අරන් දෙනවා. ඒ ගන්න කටි මට තියන්න අනිවාර්යෙන් ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් ස්ථානයේ තියෙන ළමයි මත තියාගෙන තමන් හිතුවා නම් මෙහෙම කියලා මම අනිවාර්යෙන් ඔබ 100කට ඒකට ගෙනවා B එකට ගෙනවා. ඒ වගේ මම අනිවාර්යෙන්ම ගන්නවා. මොකද මේ පුංචි කාලයක් තියෙන්නේ. මගේ දරුවන්ට මම මගේ පන්ති වල ළමයින්ට මේ වෙද්දි කොටසක් කරලා ඉවරයි. ඉතින් ඒ නිසා මම කර මේ පාඩම් මාලාව මම අයිත් කියනවා ඔබට YouTube එකේ යනවා. පාඩම් මාලාව දානවා. දැන් මම පස්සේ ඒවා සබ්ස්ක්‍රයිබ් කළා වුණේ නැවත බලන්න. එතකොට තවත් ඉදිරියේදී මම කරන ඔක්කොමත් දානවා. ඒ දානකොට ඔව් ඔයාලා දැන් මේක සබ්ස්ක්‍රයිබ් කරලා ගත්තන් පස්සේ පුතේ හැමදාම මේ මගේ පාඩම් මාලාව සමහර තව තැන්වල මම කරනවා මේවා. ඒව කරනකොට ඒවත් අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඒ නිසා ඔබට මාව සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමනම් මම දවසේ පාඩම අවසන් කරනවා. මගත් එක්ක රැඳී හිට දරුවන්ට හැම කෙනාම බොහොම ස්තුති කරනවා. ස්තුතිවන්ත වෙනවා. නැවත උදාකෝ good night sir කියලා එනවා. take care sir එනවා. බුදු සරණයි sir එනවා. good night all of you කියලා එනවා. right පුතේ thank you very much for all of you. So that mean get your concentration very well. So and I have done my duty very well. I think that your messages are there. So then you have given fullest cooperation for me. So I know that your idea. I think that you got some idea about my lessons and also you are very happy also. So then good night sir, goodbye sir, like that. Yes. Finally, I would like to tell my phone number in the board. Please write down, and if you have any question rather than here, any other question without this or this,
write down the number. I will write the board. 071 0.356 938 රංජිත් එදිරිසිංහ right ඔබ දැන් මේම subscribe කරන්න පුළුවන් ඔබට මගේ මේව ගන්න පුළුවන් ඒත් එක්කම YouTube එකට ගිහිල්ලා අමතක කරන්න එපා ඒ කාරණාව නැත වතාවක් හරි අපි ඉස්සලා දුන්න ෆෝන් නම්බරේ කසුන්ගේ ෆෝන් නම්බරේ කතා කරන්න තව සතියකින් දෙකකින් අපි දෙනවා ඔබට අනිවාර්යයෙන්ම 2021 O level විභාග ලියලාමයට ටයිම් ටේබල් එක දෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් O level අපි සෙමිනාර් සම්මන්ත්‍රණ මාලාව තව දුරටත් කරනවා අනෙක් ගුරුත් එක්ක සම්බන්ධ වෙන්න ඒත් එක තමයි ඔබට සම්බන්ධලා ඉන්න හොඳ ගුරු සෙට් එකක් ඉන්නේ. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් පර්ෆෙක්ට්. නිකන් අපි අර සිංහලෙන් ඇහෙන්දාස් නෙමෙයි. හරි? හොඳ ගුරු සෙට් එකක් ඉන්නේ. නිසා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. Thank you very much පුතේ. Goodbye. Good night all of you. Right.